තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි පටිච්චසමුප්පාදේ අපි කතා කරමින් සිටි විඥානපච්චය නාම රූපං ඒක මුල් කරගෙනම ධර්ම සාකච්ඡාව අපි අද කරන්න හිතන්නේ. ඒ වගේම අපි මේ ටිකේම කතා කරන්නට යෙදුණා සක්කාය දිට්ඨිය ඛණ්ඩ උපාදානස්කන්ධ මෙන්න මේ විදිහට බුදුරණන් වහන්සේගේ දේශනා තුළ තියෙන විදිහ අපි කතා කරන්නට යෙදුණා. එතනදී අර සක්කාය කියන කාරණාවට අර සොකීයත්වය කියනකොට ඇත්තටම සොකීයත්වය කියන එකේ හරි ලස්සන සොකීය ස්වභාවය කියනකොට සොකීය ස්වභාවය කියලා අපිට හම්බ වුණා කියන කාරණාව නෙමෙයිනේ. දැන් උදාහරණයක් ඔන්න වේදනාව මේකයි කියන එකට නෙමෙයි ස්වකීය ස්වභාවය කියන්නේ. වේදනා උපාදානස්කන්ධය මේකයි කියලා දැන් අපි හිතන්නේ ආයකන වේදනා උපාදානස්කන්ධය කියලා. ස්වකීය ස්වභාවය කියන්නේ වේදනාව කියලා හම්බවීම. වේදනාව කියන කාරණාවක් කියලා යෙදීම. ඒක තමයි ස්වභාවය. ඒක අන්නේ ස්වකීය ස්වභාවයටයි සක්කාය කියන්නේ. මිසක් අපි අර හම්බ වෙන එකට නෙමෙයි. දැන් අපි ඇත්තටම මේ වචනවල යෙදිල්ල දන්නේ නැහැනේ. ඒකත් එක්කනේ ගොඩාක් වෙලාවට අපි අර ඒ කරුණු වෙන්වෙන් වශයෙන් අපට හම්බ වෙන්න යන්නේ. සොකීය ස්වභාවයේ නිර්වචනය තමයි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන්නේ. එතකොට ඒ සොකීය ස්වභාවය සක්කාය. ඒ සොකීය ස්වභාවය දැක්ම. සොකීය ස්වභාවයේ දැක්ම තමයි දැක්ම කියනකොට ආයේ අපට වෙන කෙනෙක් දැක්මක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ සොකීය ස්වභාවය කියන දැක්ම කොහොමද කියන්නේ? හොඳට බලන්න එක සොකීය ස්වභාවයට තමයි සක්කාය කියන්නේ. පංචපාස්කන්ධි සොකීය ස්වභාවයේ දැක්ම. සොකීය ස්වභාවයේ දැක්ම කියනකොට ඒ දැක්මේ විග්‍රහයට ආයේ සොකීය ස්වභාවය ලං කරගන්න බැහැනේ. ඒ දැක්මේ විග්‍රහයට. ඒක මම පුංචි උදාහරණයක් කියන්නම්කො. හරියට මේ අපි හිතමු මොකක් හරි බාර විවේකම ලස්ස ගන්න එක හොඳයි. අර විවේක මම පැහැදිලි කරේ. කන්ද ලස්සනයි. කියන්නේ ලස්සන කන්දක් කියන ස්වභාවයේ ඉන්නවා. එතකොට අපි විස්තර කරන්න යනකොට අහපව් ඒ ලස්සන ස්වභාවය කියන කාරණාව කියන එක දැක්ක කියන්න බෑනේ. අනිත් වගේ තමයි සක්කාය දිට්ඨිය කියනකොට ස්වකීයත්වයේ දැක්ම කියන කාරණාවේදී වැරද්දක් නේ ඉස්මතු වෙන්නේ. කියන්නේ ස්වකීයත්වයේ දැක්ම වැරද්ද තමයි අර රූපං අත්තතෝ සමනුපස්සති. එතකොට බලන්න ඔකට සම්මර්ෂණය කියන වචනේ දාලා තියෙන හැටි. අර දැක්ම කියන නිර්වචනයත් එක්ක කොච්චර ලස්සනද. ඒ කියන්නේ සම්මර්ෂණය කියලානේ දාන්නේ. වේදනා අත්තතෝ සමනුපස්සති. සංඥා අත්තතෝ සමනුපස්සති. එතකොට අර ඒ දැක්ම කියන කාරණාව ඒ විග්‍රහයේ තියෙදිලා. එතකොට දැන් සක්කාය දිට්ඨිය කියන්නේ
සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තව දෙයක් නෙමෙයි. සක්කාය කියන සක්කාය සොකියත්වයේ දැක්ම කියන කාරණාවට මිසක් සොකියත්වයේ වෙනම එකක් දිට්ඨිය වෙනම එකක් කියන එක නෙමෙයි. සොකියත්වයේ දැක්ම. එතකොට මේ සොකියත්වයේ දැක්ම කියන එක යෙදිලා තියෙන්නේ කොහොමද? ඒ දැක්ම මොකද ඒකට කියන්න තියෙන්නේ සොකියත්වයේ දැක්ම කියලානේ, වෙන එකක් කියන්න බෑනේ. අර වේදනා සංඥා චේතනා මේ අත්තතෝ සමනුපස්සති. ඒතර බලන්න එහෙනම් ඒ සක්කාය දිට්ඨිය හම්බ වෙනවා කියන්නේ කොහොම නුවණක්දනේ? සක්කාය දිට්ඨිය හම්බ වෙනවා කියන එක ඒ කියන්නේ මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි කරන්නේ යා එහිම දකින්නවා නම් නිදහස් වෙනවා කියලා. කොච්ච විශාල නුවණක්. ඒ සක්කාය දිට්ඨිය දැක්ම සක්කාය දිට්ඨිය කියලා යෙදිල්ල කියන එක. සක්කාය කියලා වෙන එකක් දිට්ඨිය කියලා ඒකට තව කෙනෙක් දකින්න විදිහක් නෙමෙයි. ඒ හරියටම සක්කාය කියන අපි හිතමු ලොකු කුලකයක් කියලා. ඒ කියන්නේ ඔක්කොම ලොකු කුලකයක්. ඒක ඇතුලේ අපි හිතමුකෝ අනුකුලක තියෙනවා කියලා. ඒ අනුකුලක වලින් ලොකු කුලක හැදිලා තියෙන්නේ. එතකොට අර ඇතුලේ තියෙන කාරණා විග්‍රහ කරන්න යනවා වගේ. ඒක මම අර නිකන් කිව්වේ. මොකද අර මේ අපි හිතන්නේ මේක වෙනම කැලලක් දාගන්න වෙනවනේ. අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ වේදනා අත්තතෝ සමනුපස්සති, සංඥා අත්තතෝ සමනුපස්සති, සංඛාර අත්තතෝ සමනුපස්සති, විඥානං අත්තතෝ සමනුපස්සති. මනසකියත්තේ දැක්ම. ඊළඟට අපි හිතමු මේ දැක්ම දුරු වෙනවා කියන්නේ. මේ දැක්ම දුරු වෙනවා කියලා කියන්නේ අත්තතෝ සමනුපස්සති කියන කාරණාව දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඒක සම්පූර්ණ ඉක්මවීම කියන කාරණාව සක්කාය දිට්ඨිය දුරු වීම, සංයෝජනේ දුරු වීම, අනසෝතාපන්න වීම. මේ අස්විමානිය තියෙනවානේ. වෙමි කියන මඤ්ඤණාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් හොඳට හිතලා බලන්න අපි දැන් දැන් බුදුරණවහන්සේ අර සක්කාය පිළිබඳව සක්කාය නිරෝධය පිළිබඳ ධර්ම දේශනා කරනවා. සක්කාය නිරෝධය කියන්නේ සක්කාය නිරෝධය කියන කාරණාව කියන්නේ සොකීයත්වය කියන කාරණාව යෙදීමේ නිරෝධය. මිසක් සොකීයත් කියන්නේ සක්කාය කියලා එකක් නිරුද්ධ වෙන බවක් හම්බ වෙනව නෙමෙයි. සොකීයත්වය කියන එක නිරෝධය. මෙන්න මේකට ධර්ම දේශනා කරනවා කියනවා. ඒ සඳහා බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට ඒක යන්න ඕන කෝණේ තමයි මේ සොකියත්වයේ යෙදුන ආකාරය දැකීමේදී. ඒ කියන්නේ ඒකට මුලින්ම දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා පෙන්නන්නේ. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්නේ. දර්ශනේ. ඒ අර දකින්න විදිය වෙනස් වුණානේ. හැබැයි දකින්න විදිය වෙනස් වුණා. සොකියත්වේ නැති වුණා නෙමෙයි. දකින්න විදිය වෙනස් වුණා. ඒ දකින්න විදිය නැති වුණා. එතකොට දකින්න විදියේ දෙනවා මොකද්ද? සංකත බවත් එක්ක. මොකද්ද සංකත බව? පංච උපාදානස්කන්ධේ සංකත බව. මේ සංකත බව තමයි හම්බ වෙන්නේ. උපාද පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිසසඤ්ඤ තත්තම් පඤ්ඤායති. එතකොට දැන් මාර්ග භාවිතයේ කියන කාරණා කතා කරනකොට උදේවය දකින්නවා කියනවා. උදේවය දකින්නවා කියනකොට මාර්ගයනේ. මාර්ගයේ නිර්වචනයේ ලෝකෝත්තරනේ. ඒ කියන්නේ මාර්ගයේ නිර්වචනයේ ලෝකෝත්තර. ලෝකෝත්තර නිර්වචනය කියලා කියන්නෙම එහෙනම් ඒක ලෝකෝත්තර වෙන්නට ඕනේ නේ. ඊතර වුණා නෙමෙයි මාර්ගයේ ඊතර වීම. එහෙනම් අර සොකියත්වයේ කියන යෙදිල්ල නැතුව අර පෙනගොලේ දීබුබුළු මිරිගු කියන මෙන්න මේ ඒ ඉස්මතු කරපු පරයය තමයි උදේවය දැකීම කියන කාරණාවත් එක්ක. යෙදිල්ලක් කියන එක හම්බෙලා නැහැ. දැන් අපි අර කන්ද සූත්‍රේ කතා කරේ කන්ද උපාදානස්කන්ධ මේක බුදුරණවහන්සේ අර රහතන් වහන්සේ ගැන එහෙම කතාවක් නැතුව පැහැදිලි කරන තැනදී. ඒතර කන්ද කියන කොටත් උපාදානස්කන්ධ කියන කොටත් දැන් අපි ගත්තොත් අර සිහිය ඉපදීමක් තියෙන සීක කෙනෙකුට සිහියේ ඉපදීමේදී
ඒ ෂණයෙම ඒකත් එක්කම අර ප්‍රඥාව උපදිනවනේ. ප්‍රඥාව කියන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා, දුක්ඛ සමුදය නිරෝධ මග්ග ඔය කරුණෙන් ප්‍රකට වෙන්නේ. ප්‍රඥා ඉපදීමේදී. ඒක තමයි අර මේ දැන් අපි ගත්තොත් අර අනත්ත ලක්ෂණ සූත්‍රයේ න්‍යාය පැහැදිලි කරනවානේ කන්ද එක්ක රූප. ඒතර කන්ද කියන කාරණාව කියන්නේ යන්න මඤ්ඤිතයක්, මැනීමක්, යෙදීමක් තියෙන මැනීමක්. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික හින ප්‍රණීත දුර ළඟ කියලා. එතකොට මේ මැනීම පෙන්නුවේ න්‍යායක් පෙන්නලා. ඒ විදිහට මේ මැනීමේ කියන කාරණාව එක්ක රුප්පණ විදීම කියන මෙන්න මේක දකින්න කියනවා. එතකොට ඉක්ම වෙනවා. එහෙම දකින්නකොට. දකින්නකොට ඉක්ම වෙනවා. දකින්න කියනවා. දකින්න පෙන්නනවා. ඒකවල බලන්න මේ දැන් අපි නිකන් කතා කරාට මේ සක්කාය දිට්ඨිය කියලා සක්කාය දිට්ඨිය කියන කාරණාව සක්කාය දිට්ඨි බව ප්‍රඥාවත් එක්ක එහි සමුදය නැත්නම් ඒකේ නිරෝධය මෙන්න මේකත් එක්ක හම්බ වෙන්නේ කොච්චර ලොකු නුණක් තියනවද? ඒ කාරණාවනේ පෙන්නන්නේ සෝතාපන්න මාර්ගය කියලා. ඒතර සෝතාපන්න මාර්ගයට එන්න පඤ්ඤා මතසෝකාරී කියලා පෙන්වන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාවෙක්. කොච්චර සත්‍යද? ප්‍රඥා මතසෝකාරී යන්න තමා කියලා එදීම වැරද්ද. ඉතින් ඒක නිසා අපට මේ ඇත්තටම මේ සුඛියත්වයේ පරිේශණය කරනකොට සකාය පිළිබඳව හොයන්න පටන් ගත්තාම අර මානසිකාර කරන්න කියන යෝනිසෝ මානසිකාරයේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග. එතකොට අපි එක දුකනේ. දුක කියනකොට ඒ යෙදිලා තියෙන සම්පූර්ණයෙන්ම සුඛියත්වයත් එක්කනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානස්කන්ධා දුක්ඛ. අතුව මේ නිකං රූප වේදනා සංකාර විඥාන නෙමෙයි. උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ උපාදානස්කන්ධා දුක්ඛ කියන මේ සුඛියත්වයේ යෝනිසෝ මනසිකාර කිරිල්ලක් නේ කරන්න තියෙන්නේ. ඒ මොකද්ද කියන එක හොයන්නනේ තියෙන්නේ. එතකොට සමුදය කියන්නේ අන්න ඒ සුඛියත්වයේ කියලා ඒ යෙදිල්ල හම්බුනේ කොහොමද කියන එක. නිරෝධයේ ඉක්මවීම, සක්කාය ඉක්මවීම, මාර්ගයේ ප්‍රතිපදාව. මේ යෝනිසෝ මනසිකාරය කරන්න කියන. මෙන්න මේකට තමයි මේ බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භය තියෙන්නේ. එහෙනම් බලන්න මේ කාරණාව හොයන්න අපට පෙන්නපු විස්තර තමයි මේ පටිච්චසමුප්පාද කරුණු පටිච්චසමුප්පාදයේ මේ විස්තර වශයෙන් පෙන්නපු කරුණු පැහැදිලි වෙන්නේ. ඉතින් අපි මේ නාම රූප කියන කාරණාව ගොඩක් කතා කරා නාම රූප විඥාන හේතුවෙන්. විඥාන හේතු වෙන්නේ නාම රූප. එතකොට දැන් නාම රූපය හම්බ වෙන්නේ සංකත ධර්මයක් හැටියට. පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට. පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට හම්බ වෙන්න එහෙනම් පටිච්චසමුප්පාදය යෙදිලා තියෙන හම්බෙලා කියන්නේ දැකලා තියෙන ප්‍රත්‍යයෙන් උපදින බව නැත්නම් පටිච්චසමුප්පාද ධර්ම කියන එක ලේබල් එකක් විතරනේ. හැබැයි මේක හොයන්න යන්න එහෙනම් මොකද්ද කරන්නේ? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කරන්නේ ප්‍රත්‍ය වශයෙන් පෙන්නන කාරණාවේ වින්වින් කරුණු පටිච්චසමුප්පාද ධර්ම වශයෙන් පෙන්නපු කරුණු පටිච්චසමුප්පාද ධර්මයේ කියලා හම්බෙන්නද නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් එහෙම පැහැදිලි කිරීම තමයි මහා නිදාන සූත්‍රයේ වෙන්වෙන් වශයෙන් කරුණ තියෙන්නේ. දැන් අර පෙන්නන්නේ දැන් බලන්නකො ඒකත් ලස්සන අර මේ ජරා මරණයට හේතු මනුෂ්‍යයන්ගේ මනුසත් භාවය, තිරිසනාගේ තිරිසන් භාවය, දෙවියන්ගේ දේවත්වය, ඒ සත්වයන්ගේ ඒ සත්ව ස්වභාවය. දැන් මේ විග්‍රහ කරන්න යෙදුනේ ජාතිපත්තෙන් ජරා මරණද ජාතිය කියන එකද? ජාතිය කියන එක. දැන් පෙන්නලා ඉවරනේ ඒ සත්වයන්ගේ ඒ සත්ව ස්වභාවය කියලා.
ඊළඟට පෙන්ලා ඉවරනේ මනුස්සයන්ගේ මනුසත් භාවය කියලා, දෙවියන්ගේ දේවත්වය කියලා පෙන්ලා. ඉතින් එතකොටම ඒ කාරණාව යෙදිලා නේද? එතකොට ඊතර වීමකෝ? ඊතර වීම නෙමෙයිනේ. එහෙනම් ಜಾතිය පෙන්වද්දී ඒ ಜಾතිය විග්‍රහ කරන්නේ. එතකොට ඒ ಜಾතිය කිසිම ආකාර නැත්තම් ජරා මරණ තියේදී කියලා ඊළඟට ඔන්න සම්බන්ධ කරනවා. එතකන් සම්බන්ධ කරන්නේ. දැන් අපේ ಜಾතිය කියන කාරණා තේරුම් ගත්ත පමණින් පටිසමුප්පාදි තේරෙනවනේ. ඒ කියන්නේ ඒක විග්‍රහය පමණින් ඇති ಜಾතියක් නේ හොයන්නේ. ඇති ಜಾතිය. තියෙන ಜಾතිය. දැන් මේ ඒ ಜಾතිය පිළිබඳව මෙහෙම විග්‍රහයක් බුදුරණවහන්සේ දුන්නේ ඔන්න ಜಾතිය ඕකයි කියලා දීලා තහවුරු කරන්නද නැත්නම් යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු කරන්නද? යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු කරන්න. ඒ කරුණ. ඒ විදිහටම තමයි අර නාම රූපය කියන කාරණාවට නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කියලා පෙන්නනවනේ මහා නිදාන සූත්‍රයෙන්. දැන් මේ පස්සය ප්‍රත්‍ය කියන කාරණාව පෙන්නඳ පස්සේට ප්‍රත්‍ය නාම රූපය කියන එක පෙන්නඳ නාම රූපය කියන කාරණාව විග්‍රහ කරා. මොකක් එක්කද? නාමකාය පටික සම්පස්සේ රූපකාය වචන සම්පස්සේ කියලා. අපි හිතනවා මේ පස්සේ එක පැහැදිලි කරන්නේ. ඒක කරුණු තුනක් වෙනම තියෙනවනේ. එහි ආකාරය, එහි ලිංගය, එහි නිමිත්තය, එහි උද්දේශය කියලා නාමකාය පටික සම්පස්සේ රූපකාය වචන සම්පස්සේ ඊළඟට නාම රූපයට කියන අන්න නාම රූපේ පැහැදිලි කරනවා. මේ නාම රූපේ කිසිසේත් නැත්තම් කොයිම ආකාරයකවත් නැත්තම් පස්සේ තියනවද කියලා නේ අහන්නේ. අන්න ප්‍රත්‍ය සම්බන්ධයක්. ප්‍රත්‍ය සම්බන්ධය පෙන්වන්න යනවා. අතන පෙන්වන්නේ නාම රූපය කියන කාරණාව. ඒක හොඳට මතක තියාගන්න. මේ නාම රූපය පෙන්වන්න. හැබැයි ඒ නාම රූපය මේකයි කියලා දෙන්න දෙන්නේ යෝනිසෝමනසිකාරයේ උපද්දවාගෙන අර දර්ශනයකට යමු වෙන්නද? යෝනිසෝමනසිකාරයේ උපද්දවාගෙන දර්ශනයකට යමු වෙන්න. ඔය විදිහටම පෙන්නනවනේ නාම රූපයට ප්‍රත්‍ය විඥානය කියන කාරණාව පෙන්වන්න අර මව කුසකට විඥානය බැසගත්තාම ඒ මව කුසින් විඥානය චුත වුණාම අන්න නාම රූප වැඩෙනවද? ඊළඟට ළමයෙක් මුයරුවට පස්සේ විඥානය චුත වුණාම වැඩෙනවද? දැන් මේ මොකක් පෙන්වන්නද යන්නේ? පටිසමුපාද පෙන්වන්නද? ඒ කියන්නේ පටිසමුපාද කියන දේ කියන්නේ මේ පෙන්වන්නේ විඥානය කියන කාරණාවේ ස්වභාවය ප්‍රකට කරන්නේ. දැන් මේ පනවලනේ මේ කතා කරන්නේ. පනවල මේ විඥානය කියන එක ඉස්මතු කරලා පෙන්වන්නයි. දැන ගැනීම කියන මේ කාරණාව ඉස්මතු කරලා පෙන්වන්න. ඊළඟටයි අර නාම රූප ප්‍රත්‍ය පැහැදිලි කරන්න යන්නේ. විඥාණයට නාම රූප ප්‍රත්‍ය කියන කාරණාව. කොයිම ආකාරයකවත් මේ විඥානේ නැත්තම් නාම රූප තියෙනවද? අන්න එතකොට සම්බන්ධේ ඉස්මතු කරන්න යනවා. අර විඥානීය බැස ගැනීම කියන කාරණාව අර විඥානීය පිළිබිඹු කරලා ඉස්මතු කරන්නයි මහා නිදාන සූත්‍රයක පෙන්නනවා. එතකොට අපි මේ නාම රූප හොයාගෙන යනකොට මේ කියන්නේ කොහොමද හොයාගෙන යන්නේ? පිරිසිදු හොයන්න. ඊළඟට යෝනිසෝ මනසිකාරය නාම රූපේ කරනකොට විඥානය කියන සම්බන්ධයක් බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවානේ. නාම රූපය යෝනිසෝ මනසිකාරය කරනකොට ඒ යෝනිසෝ මනසිකාරට සම්බන්ධ වෙනවා බුදුරණවහන්සේ පෙන්නපු විඥානය. මොකද මේ ඔක්කොම බුදුරණවහන්සේ කියපු විදිහටනේ කරන්නේ. නාම රූපය කියන කාරණාව අපි කරන්නේ අපි දන්න අපට තේරෙන එකක්ද? එහෙම නැත්නම් බුදුරණවහන්සේ පෙන්නපු එකක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකක්. එහෙනම් බුදුරණවහන්සේ පෙන්නලා තියෙන විඥාන සම්බන්ධය. ප්‍රත්‍ය එකත් එක්ක යන්නේ. ඊළඟට අපට නාම රූප කියන කාරණාව සම්මර්ෂණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් නාම රූප මේකයි කියලා තහවුරු වෙන්නට ඕනද? එහෙම නැත්නම් විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප කියමින් ඊතර වෙන්නට ඕනද? ඊතර වෙන්නට ඕනේ. දැන් නාම රූපය පිළිබඳව අඥානකම කියන එකත් එක්ක තමයි නාම රූපය කියන එකක් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. යෙදිලා සකස් වෙලා තියෙන්නේ. අඥානකම එක. එතකොට නාම රූපේ ඥානයක් හේදනකොට ඥානයේ යෙදීම කියන කාරණාවට අඥානයෙන් යෙදිච්ච නාම රූපේ මේකයි කියලා හම්බ වෙනවද?
හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒක වඥානියක් නේ. ඒක හම්බෙන්නේ නැහැ. ඊළඟට නාම රූපය කියන කාරණාව යෝනිසෝ මනසිකාරය කරනකොට සොකියත්වයේ දැක්ම කියන එකේ වැරදි බව ප්‍රකට වෙන්නට ඕනද? සොකියත්වයේ දැක්ම සොකියත්වයේ තහවුරු වෙන්නට ඕනද? සොකියත්ව දැක්ම කියන එකත් ඒක. වැරදි බවක් නේ එන්නට ඕන නැත්තේ. තහවුරු වෙන්න නෙමෙයිනේ. දැන් නාම රූපය ඥානය ඇති වෙනකොට මෙයයි නාම රූපය කියලා දැන් ඉතිමස්මින් සති කියලානේ කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන එක පෙන්නනවා මේ ඇතිකල්ලි මේ වේ කියලා දෙකම නොයෙදෙන්නට. හැබැයි පෙන්නන්නේ ඉති මෙසේ කියලා. එතකොට මේ පැහැදිලි කරන කාරණාවේදී නාම රූපය පිළිබඳව ඥානය කියනකොට මෙයයි නාම රූපය කියලා හම්බෙන එකක් බුදුරණවහන්සේ පෙන්වන්නේ නැහනේ. මේ ඇතිකල්ලි මේ කියලා පෙන්වන මිසක් මෙයයි නාම රූපය කියලා මෙයයි නාම රූපය කියන කාරණාවේදී අඥානකමකට යෙදෙන එකත් ඥානයකදී හම්බෙන්නේ විදිහක් නැහැ. බලන්න මේ ඊතර වෙන ප්‍රතිපදාව කියන එක. එතකොට මේ නාම රූපය සම්මර්ෂණය කරනකොට නැත්නම් විමර්ශනය කරනකොට යෙදෙන්නට ඕනේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන මේ ස්වකීයත්වයේ දැක්ම කියන කාරණාවෙහි වැරද්ද. අපට හම්බ වෙනවා නම් ස්වකීයත්වයේ දැක්ම කියනකොට ඕ නාම රූප කියන ස්වකීයත්වය ඒක සත්‍ය වශයෙන් දිට්ඨිය ඒක අත්තතෝ වශයෙන් කෝණයක් ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං කියන ස්වභාවය බුදුරණවහන්සේ පෙන්නපු ධර්මපරියය එන්නේ නෑනේ. ඒ තරවන පරියය එන්නේ නෑ. සක්කාය දිට්ඨි ඉක්ම වෙන කාරණාව එදෙන්නේ නෑ. එහෙනම් හොඳට මතක තියාගන්න අපට කොහොමනම් මේක ඒ යෝනිසෝ මනසිකාරයේ සම්මර්ෂණය කියන එක භාවිතා වෙන්නට වෙන විදිය මේ පෙන්නපු පරියය. ඒකයි මේක හරියට තියෙන විදිහටම ඉගෙන ගැනීම එච්චර වැදගත්කමක් තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න නාමකායේ පටිඝ සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ ඉස්මතු කරලා පෙන්වන්නේ නාම රූපය කියන කාරණාව පැහැදිලි කරමින් පස්සේ යමු වෙන්නේ. විඥානීය ආකාර පැහැදිලි කරන්නට යෙදුන විඥානය කියන කාරණා ඉස්මතු කරමින් නාම රූප ප්‍රත්‍ය පෙන්වන්න. ඔන්න ඔය විදිහටයි පැහැදිලි කරේ. එතකොට දැන් අපි නාම රූපයෙන් මේ හොයාගෙන යන්නේ. නාම රූපේ මොකද්ද කියන කාරණාව හොයාගෙන යන අඥානකමින් නාම රූපේ යෙදීම ඒකටම අඥානකම කියන කාරණාව ඥානීය බවට පත් වෙනකොට නාම රූප යෙදීම අඥානකමට ඥානීය නාම රූප යෙදීම කතා කරන්න බැරි වෙනවනේ. එහෙනම් ඉස්සලාම මේ යෙදුන හැටි ප්‍රත්‍ය බලන්නකො මේ හිවිල්ලක් විතරයි තියෙන්නේ කියන එක. යෝනිසෝ මනසිකාරයක් විතරයි තියෙන්නේ කියන එක. ඒ කියන කාරණාවට අනුව මනසිකාරයක් විතරයි. අර අපි නිතර කතා කරන්න දෙන්නේ එහිපස්සයයි කියලා කතා කරනවා කියලා. ඒ කාරණා විතර. ඒ කියන්නේ තමන්ගේ සොකියත්වයේ කිසිදු ආකාරයෙන් තාත්විකත්වයක් බහුයත්වයක් නිත්‍ය නෑ කියන එක නේද? අනිත්‍යයි කියන සම්මර්ෂණයනේ. පිහිටීමක් නැති දුකයි කියන සම්මර්ෂණය. අනත්තයි කියන සම්මර්ෂණයක් නෙදලා තියෙනවා. ඒක ප්‍රායෝගික වෙන්නට ඕනේ. නිරවුල් විය යුත්තේ මොකද්ද? දැනුම. දැනුම මිසක් අර්ථය නෙමෙයි. දැනුමයි නිරවුල් වෙන්න ඕනේ නැත්තේ. අර්ථය උපපරීක්ෂණයක යෙදෙන්නේ. අපි බලනවා අර්ථය නිරවුල් කරගන්න. නෑ අර්ථ නිරවුල් වීමක් නෙමෙයි ධර්ම නිරවුල් වෙන්නට ඕනේ නැත්තේ. ඒක ශ්‍රුතේ තියෙන මූලික කාරණාව. එතකොට මේ බුදුරණවහන්සේ තමයි නාම රූපයේ මේ ඔය සම්බන්ධකමත් පෙන්නලා මොන සම්බන්ධකමද නාමකාය පටිඝ සම්පස්ස රූපක අධිවචන සම්පස්ස. දැන් අපි කතා කරා මම හිතන්නේ මජ්ජේ සූත්‍රයත් එක්කත් නාමයන්තයක් රූපයන්තයක් විඥානීය මැද කියන කාරණාව එක්ක.
නාමයන්තයක් රූපයන්තයක් විඥානයේ මැද කියන එක අපි කතා කරන්නට යදුනනේ. එතකොට නාමයයි රූපයයි අන්ත බව යෙදෙන්නේ ඇයි කියන එක. විඥානය කියන කාරණාව මැද කියලා පෙන්වන්නේ අන්ත බවක් යෙදීමත් එක්ක මේ ආර්ය න්‍යායක් ඒකට හේතු වෙනවා. ඒද ප්‍රඥාවන්තයනි මන්තයනි විදිත්වා වෙන්නේ. එතකොට අපි නාම රූපේ කරුණු කිහිපයක් කතා කරන්නත් යෙදුණා මං හිතන්නේ. දැන් ඔන්න පටලවා ගන්න එපා. අර නාමකායේ පටිඝ සම්පස්සේ රූපක අදවචන සම්පස්සේ විග්‍රහ කරලා තියෙන්නේ තවත් වූ හේතුප්‍රත්‍ය ධර්මයක් එක්ක කියන කාරණාවට පටලවා ගන්න එපා. ඒ පෙන්වන්නේ මේ නාම රූප කියන කාරණාවේ සම්බන්ධය පෙන්වන්න. අන්ත දෙකක් නෙමේ දෙක. නාමීය රූප අන්ත දෙකක් නේ. අන්ත දෙකක් කියන කාරණාව හොඳට ඉස්මතු කරලා පෙන්නනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඊළඟට අතර මහා ධාතුත් උපාදාය අතර මහා ධාතු උපාදාය රූප. එතකොට හතර මහා ධාතු කියනකොට දැන් බලන්න හොයන්න මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නාම රූපේ රූප කියන කාරණාව දැන් ඔන්න හොයනවා. දැන් මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ හොයනකොට හෙවි යුත්තේ? බුදුරණවහන්සේ කියපු විදිහට නේද? න බුදුරණවහන්සේ කියපු පරියාය අනුව හොයන්න වෙනවා. පඨවි කියන්නේ මොකද්ද කියලා. බුදුරණවහන්සේ සබ්බදම් මූලපරියායං වබික්ක දේසිස්සාමි කියලා මූලපරියාය සූත්‍රය පැහැදිලි කරනවානේ පඨවි මඤ්ඤණා පුතඥයට. එතකොට ධාතු විභංග සූත්‍ර ආදී කොට දේශනා තුළ පැහැදිලි කරලා පෙන්වන්නේ බුදුරණවහන්සේ. පඨවි අජත්තං කක්කලං කාරිගතං උපාදින්නම් කියන පැහැදිලි කිරිල්ල. දැන් මේ රූප හොයාගෙන යන රූප පඨවි කියන කාරණාව ගති ස්වභාවය. ඊළඟට මේ ගති ස්වභාවයත් ගති ස්වභාවයේ උපාදාන කියන්නේ ගති ස්වභාවය එක්ක ප්‍රකට වීම. දැන් මේව හොයාගෙන සම්මර්ෂණය කරගෙන යනවා. දැන් මේ හැම එකක්ම සම්මර්ෂණය කරගෙන යනකොට හොයාගෙන යනකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ දැනගැනීම විඥාන ප්‍රත්‍යක් තියෙනවා කියලා. විඥාන ප්‍රත්‍ය. දැන් හොඳට බැලුවොත් එහෙම මේ හොයන හැම එකක්ම සෑම දෙයකම හම්බවිල්ලක් නැහෙනේ. දැන් ඇත්තටම ඥානය කියනකොට අපි හම්බ වෙන එකක් කතා කරනවා. නමුත් හම්බවිල්ලක් නැහෙනේ. උපාදාය රූප කියනකොට ආයේ හේවිල්ලක් තියෙනවා. එතකොට එහෙනම් අර විඥානය කියන දැන ගැනීම ඇතිතන නාම රූප කියන ඥානය ඉස්මතු වෙනකොට මේ හොයන වැඩපිළිවෙල තුලදීම නිවැරදිවම හොයන්න ගත්තොත් ඊතරණ ප්‍රතිපදාව බව හම්බෙලා. නිවැරදිවම හොයන්න ගත්තොත් කෝ දැනගැනිල්ල යෙදෙන විදිහක් බුදුරණවහන්සේ දීලා නැහැනේ. දැනගැනිල්ල යෙදෙන විදිහක් දීලා නැහැ. දැන් හොඳට බලන්නකෝ පහණිදාන සූත්‍රයේ නාම රූපය පැහැදිලි කරලා පෙන්වන්නේ නාමකාය පටිඝ රූපක වචන සම්පස්සේ ඒ විස්තරේ පෙන්වන්නේ පස්සේ හේතුව නොයෙදෙනකොට සහ යෙදෙනකොට පැවැත්ම සහ නොපැවැත්ම කියන කාරණාව පැහැදිලි කරන්නේ. නාම රූපය කියන කාරණාවට පෙන්වන්නේ ඒ කාරණා ඉස්මතු කරලා ඒකේ ප්‍රත්‍ය පෙන්වන්නේ විඥාන ස්වභාවයත් එක්ක. විඥාන ස්වභාවයත් කතා කරනවා. නාම රූපය කියන කාරණාවෙදිල්ල වැරද්ද හම්බ වීමෙන් පස්සේ කියන කාරණාව ඉක්මවීමක් කතා කරන්නේ. දැන් නාම රූපය කියන කාරණාව වැරද්දක් හම්බ වෙන්නට අන්න ඒක නොයෙදෙන කාරණාව පෙන්වන්නේ විඥාන ඉස්මතු කරනවා. ඔය විදිහට ඒ ප්‍රත්‍ය ස්වභාවයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය පෙන්වනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන එක ඒක මහානිදාන සූත්‍රෙ පෙන්වනවා. නමුත් අනිත් සූත්‍රවල තවත් එහාට සංඛාර අවිජ්ජා දක්වා විග්‍රහ කරලා පෙන්වනවා. ඔන්න එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති උපාදින්න බව උපාදාය බව. එතකොට නම් මේ ඔක්කොම ටික හොයන්න නාම රූප හොයනකොට.
ඔන්න යමක්කට ලං වෙලා බලන්න බැරි වෙනවා. යමකට කොහොමත් ලං වෙන්න බැරි වෙනවනේ. එතකොට මේ ගතිය කියන කාරණාව කතා කරන තැනදීම ගති කියන කාරණාව කතා කරන තැනදීම ඒකත් එක්කම මේක අන්තයක් වෙනවනේ. අන්තයක්නේ ගතිය කියන කාරණාව. රූප අන්තයක්නේ, නාමය අන්තයක්නේ. ඒ ගති නිර්වචනයක් කෙදීමම ඉස්මතු වෙනවා. අර තන්න මොකේද මේ මහා අත්තිපදෝම සූත්‍රය එහෙමත් පැහැදිලි කරලා පෙන්නන්නේ. ගති ඔය ටිකත් පෙන්නලා ඇස ඉදිරියට රූපයක් එනවා, සමන්නාහාර යොමු වෙනවා, විඥාන පාත භාවයක් ඇති වෙනවා. ඔහොමනේ පැහැදිලි කරන්නේ. එතකොට ඒකත් කතා පුතස්ස රූපං රූපවදන කන්දා සංඝාගච්ඡිත අවසානයේ ආය විඥානිකුත් කියනවා. ආය විඥානයක් කියනෝනේ. විඥාන පාත භාවය කියලා ආය විඥානිකුත් කතා කරනවා. තින්න සංගති පස්ස එක. එතකොට දැන් මේ ගතිය කියන එක අන්තයක් වෙන්නේ දැන් ගතියක් නෙවෙයි ඇත්තරම පඨවි ආපෝ තේජෝ බය කියනකොට ගති ස්වභාවය. දැන් මේ ඔන්න බලන්න තාම ප්‍රත්‍ය හම්බ වෙනවා නම් ගති ස්වභාවය හොයාගෙන යනකොට ආයේ සමහරවල් නාම රූප හොයන්න ගත්තට මේකේ උපාදින බව හොයන්න ගිහිල්ලා මේ ඊතර එන්න පුළුවන්. අයි උපාදානේ ණය හම්බෙන්නේ. අයි උපාදින ස්වභාවය හොයන්න ගියොත් එම් පටවිය අයි උපාදානි හම්බෙන්නේ. හැබැයි ගති ස්වභාවයේ නාම රූප නාමයයි රූපයයි මෙන්න මේ කාරණාවේ අන්ත දෙකක් බව සම්බන්ධයෙන් අන්ත දෙකක් කියන ස්වභාවයෙන් ඒක හොයාගෙන යනකොට අන්න විඥානය කියන කාරණාව හම්බෙනවා. දැන් අපි කතා කරපුව මේ ගතිය කියන කාරණාවෙම යෙදිල්ලක් මොකක්ද එන්නේ? ඒකම විවහාරය නැත්නම් හඳුනා ගැනීමක් කියන එකනේ. හඳුනා ගැනීමක් කියන එක තමයි ගතිය කියන්නේ. මේ හඳුනා ගැනීමේ උපාදානස්කන්ධය කියන එක නෙමෙයි. හඳුනා ගැනීමේ උපාදානස්කන්ධය කියන එක නෙමෙයි. හඳුනා ගැනීම. විදීමක්. වේදනා. චේතනා. දැන් යම් හෝ විදිහකට රූපය ගති ස්වභාව නිර්වචනය වෙන්න යම් හෝ විදිහකට රූප ගති ස්වභාව නිර්වචනය වෙන්න අන්න සකස් වීමක් චේතනා හඳුනා ගැනීම විදි ඒ වගේම පස්ස මනසිකාර පස්ස කියන කාරණා කොහොමද තේදිලානේ දැන් පස්ස කියනකොට හිතන්න එපා මේ ප්‍රත්‍යයෙන් පෙන්වන පස්සයක් කියන කාරණාව පස්ස කියන වචනේ තේරුමක් ගැටීම කියන එකනේ. ඒ කියන්නේ හම්බ වීම. ඒතර පස්ස කියන කාරණාවකුත් නිර්වචනය වෙලා. ඉතින් නිර්වචනය වුණ නැත්නම් ගතියක් කතා කරන්න බෑනේ. ඊළඟට මානසිකාර කියන කාරණාව ගත්තාම ඇත්තටම හොඳට හිතලා බැලුවොත් ඒ කියපු කරුණු ටිකම ගතියක් කියලා ඉස්මතු වීමම අපි මානසිකාරයට අවධානය කියලා දාමු. දැන් ඒක ගෙදිලා නැද්ද? එදිලා. එතන කොහොමද හම්බෙන්නේ? නැත්නම් කොහොමද මේ ගති කියලා නිර්වචනය කරන්නේ? මෙන්න මේක තමයි නාම රූප කියන කරුණු දෙකේ අන්ත දෙක. මේක අන්ත කියනකොට අන්ත නාමයත් රූපයත් අන්ත දෙක. දැන් මේ දෙකේ අන්වන සම්බන්ධයක් තියෙනවා නාම රූපය විඥානේ. විඥාන නාම රූපය නාම රූප විඥානයි. දැන් මේ නාම රූපය කියන මේ නාමයයි රූපයයි කියන අන්ත බවක් විඥානයේ මැද බවක්. ඇයි විඥානයේ මැද බවක් කියන කාරණා නිර්වචනය වෙන්නේ? දැන් මේ කරුණ මොකක් හොයාගෙන ගියත් බලන්නකෝ මොකක් ගැන බැලුවත් ඥානය කියන්නේ ඒ කාරණාව දැන් අපි ලෝකීය වචන වලින් කතා කරද්දී හරියටම හම්බුණා කියන එකට ඥානය කියන්නේ. හරියටම හම්බුණා. ඥානය ඇති වුණා.
ඥානය ඇති වෙනවා කියන නිර්වචනයේ යෙදීමම මොකද්ද? අඥානකමේ පැවැත්ම ඉක්මනවා කියන එක. අඥානකමේ පැවැත්ම ඉක්මනවා කියන එක. ඒක නාම රූප අන්ත දෙකක් වෙලානේ. ඉතින් ඥානයක් කියනකොටම මේ සියලුම කාරණු දැන ගැනීමක්. දැන ගැනීමක් කියනකොට අපිට අර දැනගන්න අවස්ථාවක් එක්කෙදුනොත් ප්‍රශ්නයක්. විඥානේ කතා කරන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කය විඥාන, මනෝ විඥාන. දැන් අපි අර ගත්තොත් චක්කු විඥාතේසු විඥාතබ්බ ධම්මේසු කියනකොට සෝත විඤ්ඤේයේසු ධම්මේසු කියනකොට දැන් චක්කු විඥානේ විඥාතබ්බ ධම්මේසු. එතකොට නම් අපට අර ඇසේ දැන ගැනීමෙන් දැනගත් කියන කාරණාවක් හරි. ඒ කාරණාව හරිනේ. ඇසේ දැන ගැනීමෙන් දැනගත් ධර්ම. දැන් අප මෙතනදී හම්බ විය යුත්තේ ඇසේ දැන ගැනීමෙන් දැනගත් ධර්ම නාම රූප කියලාද ඇසේ දැන ගැනීම කියලාද? ඇසේ දැන ගැනීමනේ. හොඳට හිතලා බලන්න. මෙතනදී හම්බ විය යුත්තේ ඇසේ දැන ගැනීමෙන් දැනගත් නාම රූප කියලාද ඇසේ දැන ගැනීම කියන එක ප්‍රත්‍ය නාම රූපේ කියලාද? ඇසේ දැන ගැනීම. අපි ඔක එකක් ගමුකෝ විදීම කියලා හඳුනා ගැනීම කියලා. හඳුනා ගැනීම. හඳුනා ගැනීමක් කියන කාරණාව හඳුනාගත්තා කියලා දැනගත්තා කියනකොටම යෙදිලා ඉවරයි නේද චක්කු විඥාණයෙන් දැනගත් ධර්මයක් කියලා. සිදුවිය යුත්තේ ඇසේ විඥාණය කියලා. කනේ විඥාණය කියලා. කනේ විඥාණයෙන් දැනගත් ධර්මයක් කියලා නෙවෙයි කනේ දැන ගැනීම කියලා. දැන් කනේ විඥාණයෙන් දැනගත් ධර්මයක් කියලා අපට ඇහෙන කාරණාව හඳුනාගත්තොත් අනුමුදස්සන්නාසගේ කටහඬ කියන එච්චර අපි ඒවත් අතහරිමුකෝ. එතරම් කතා එහෙම කරනවා කතා කරන්න තියෙන්නේ එහෙම තමයි. කන්දේකට ලං වෙලා නැත්තම් කතා කරන්න බෑනේ. කන්දේකට ලං වෙලා කතා කරන්න තියෙන්නේ. එතකොට අර ඒ කනට ඇහිච්ච දැන් අපි වර්තමානයේ ඉන්නේ කනට ඇහෙන්නේ අනුමුදස්සන්නාසේ කටහඬ හඳුනාගත්තා කියනකොට දැන් කන් දෙකට ලං වෙලා. දැන් හඳුනාගත්තා දැන්. ඒතර හඳුනාගත්තා ඒක මොකක් එක්කද? චක්කු විඥානේ, අනිසෝත විඥානේ දැනගත් ධර්මයක් නේ. දැනගත් ධර්මයක් කියලා. යෙදිලා. හැබැයි සෝත විඥානේ මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන එකද ප්‍රත්‍ය පෙන්වන තැනදී තහවුරු වීමක් වෙන්න බෑනේ. දැන් තහවුරු වෙනවනේ ඇසේ කනේ විඥානේ දැනගත් ධර්මයක් කියලා. මේකෙදි තහවුරු නෙමෙයි වෙන්නේ ඊතර වෙන එක. තහවුරු වීමක් නෙමෙයි ඊතර වීමක් වෙන්නේ. එහෙනම් ඊතර වීම සිදු වෙන විදිහටයි මේ මානසිකාරය දෙන්නේ. දැන් මහා නිදාන සූත්‍රය වෙනවානේ විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය මේක මේකක් ඉක්මවා යන්නේ නැහැ කියලා පැහැදිලි කරලා සියලුම දේ එතකින් කියලා. සියල් ප්‍රඥාවචරයත් එතකින් කියලා. ප්‍රඥාවචරයක් ප්‍රඥාව හැසිරීමක් දෙන්න බෑනේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන කාරණාවක්. ඒ ක්‍රියාකාරීත්වයක් ඉදිලා නැත්තම් ප්‍රඥාව කතා කරන්නේ විඥානය එක්කනේ. නැත්තම් කතා කරන්න බැරි වෙනවා නිමුණනේ. එතකොට දැන් අපට එතන ප්‍රඥාවට නම් හම්බෙන්න ඕන කියලා. අපට හැම වෙලෙම අර අවස්ථාවක් කෙනෙක් ලැබීමක් ඔන්න ඔය ටික නේනවනේ. ප්‍රඥාව කියන එක අපට යෙදෙන්නේ නෑ මේක ලෝකෝත්තරයි කියන කාරණාව. ලෝකෝත්තරයි කියන කාරණා ප්‍රඥාට ඉදනොත් අවස්ථාවක් කෙනෙක් ලැබීමක්. ඒ නිර්වචනයේම ලෝකෝත්තර නෑනේ.
නිර්වචනීයම ලෝකෝත්තර නෑ. අවස්ථාවක් කෙනෙක් ලැබීම. කොහෙද ඒ ලෝකෝත්තර? ප්‍රඥාව ලෝකෝත්තර වෙන්නට ඕනේ. ලෞකිකයි නම් අවස්ථාවක් කෙනෙක් ලැබීමක් කරේ. ලෝකෝත්තරයි ඉදි වෙන්න බෑ. අවස්ථාවක්. ඔන්න දැන් අපි දැන් වර්තමානයේ කියලා ගන්නවා. දැන් කෙනෙක් හම්බුණානේ. කෙනෙක්ෙන් වමනේ. හරිනේ එක ලැබීමක්. හරියටම හම්බුණා නාම රූපේ කියලා. මොකද්ද? ලෝකයේ පැවැත්ම වචන ඉස්සරහට ලෝකෝත්තර දැම්මම වැඩක් නැහැ. දිට්ඨිය ඉස්සරහට සම්මා දිට්ඨිය ඉස්සරහට ලෝකෝත්තර කියලා දැම්මම වැඩක් නැහැ. පැවැත්මක් එදුනේ. සොකියත්වය තහවුරු වුණා. සොකියත්ව දැක්ම ස්ථිර වුණා. තද වුණා. තර වුණා. එකට කියනවා මොකක් කියලාද? සක්කාය දිට්ඨිය සංයෝජනයක් වුණා කියලා. එහෙම නෙවෙන්නේ. සක්කාය දිට්ඨිය සංයෝජනයක් කියලා. සක්කාය දිට්ඨිය දන්නවනම් සමුදය දන්නව අන්න සංයෝජනයක් කියලා දැනගෙන ඊතර වෙන ප්‍රතිපදාවට යෙදෙනවා. එහෙනම් නාම රූප පිළිබඳව පමණක් නොව පටිසම්පාදයේ පෙන්වන මේ සියලුම කරුණු යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රතිපදාව ඉස්මතු වෙන්නට ඕන නැත්තේ ලෝකෝත්තර කියන එක. සක්කාය දිට්ඨිය දුරු වීම. දැන් බානක සොකියත්වයේ ඉක්මවීම කියන වචනේ තුලම ලෝකෝත්තර නිර්වචනයක් ඇදිලානේ. සොකියත්වයේ ඉක්මවීම ලැබෙනවා නම් එහෙම කතා කරන්න බෑනේ. අපි සක්කාය ඉක්මවීම ලැබෙනවා කියන කතා කරන්නේ ඉතින් අපි අර වචනයත් එක්කනේ. නමුත් සොකියත්වයේ ඉක්මවීම ලැබෙනවා කියන කාරණාවක් අපි ඒ කරුණත් කතා කරන්න බෑ. ඉතින් ඒක සොකියත්වයක් නේ. ලැබිලානේ. එහෙනම් එහෙම කාරණාවක් නෙමෙයි පටිසමුප්පාදේ මොන කාරණා යෝනිසෝ මනසිකාරය කරත් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න දේවල් තියෙනවා. එක බුදුරණවහන්සේගේ දැනුමනේ. ඉගෙන ගන්න තියෙන බුදුරණවහන්සේගේ දැනුමනේ. බුදුරණවහන්සේගේ අවබෝධයනේ. වෙන දේවල් නෙමෙයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඉගෙන ගන්න තියෙනවා නිරවුල්ව. නිරවුල්ව මොකක්ද ඉගෙන ගන්නේ? අපට වැටහෙන එක ටික ඒක නෙමෙයි. බුදුරණවහන්සේගේ අවබෝධය නිරවුල්ව ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය. එතනදි වෙන්නේ නිරවුල්ව ලැබීමක්ද? නෑ. ඊතර වීම. හොඳට හිතන්න. ඉගෙන ගන්නකොට ලැබෙනවා නිරවුල්ව. මොකද්ද? බුදුරණවහන්සේගේ අවබෝධය. ඒ ධර්මය. යෝනිසෝ මනසිකාරය කරද්දී ලැබෙනවද නිරවුල්ව? නෑ ලැබෙන්නේ නෑ. ඊතර වෙනවා. සත්‍ය ඥානය කියන්නේ ඊතර වෙනවා. ඊතර වෙන ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට අපිට පටිච්චසමුප්පාදයේ බුදුරණවහන්සේ මේ පෙන්නපු මේ සියලු කරුණුත් එක්ක බලන්නට වෙනවා. මොකද අපි ගොඩක් වෙලාට කරුණු ටික ඉගෙන ගන්නේ. ඒ ප්‍රතිපදාව ලෝකෝත්තර කියන එකට ඒදිලා නැහැ. ලේබල් එකක් විතරයි. කරුණු ටික ඉගෙන ගන්නවා. ලෝකෝත්තරලු ඒදිලා නැහැ. කරුණු එකක් ඉගෙන ගත්තා, කරුණු ගොඩාක් ඉගෙන ගත්තා ප්‍රතිපදාව ලෝකෝත්තර නම් හරි. කරුණු ගොඩාක් ඉගෙනගෙන ලැබීමක් නම් නෑනේ ප්‍රතිපදාව. අන්න එහෙනම් එක හරි ටික හරි ලෝකෝත්තර වෙන විදිහේ චින්තනයක් එක්ක ඉස්මතු වෙන්නට වෙනවා. හොඳයි එහෙනම් මම හිතන්නේ 45ක් විතර ගිහින් තියෙනවා. මේ සම්බන්ධයෙන් මතුවන ගැටලු දැන් කතා කරන්න අවස්ථාව. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර මහා නිදාන සූත්‍රයේ ඒ පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත් ගැන අනවල කතා කරාට භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්නය අහන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට නොහේ සම්බන්ධයේ කියන උත්තරය ලැබෙන විදිහට. කියන්නේ නොලැබෙන නොයදින පැත්තටයි ප්‍රශ්නය යෙදিলা තියෙන්නේ. ඒ වගේම භව සූත්‍රය ගැන අපි බැලුවොත් භවයේ පිළිබඳ විග්‍රහයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ අනවල කතා කරාට
ආනන්ද ස්වාමීන් වහන්සේ නෝහේ සම්බන්ධය කියන විදිහේ උත්තරයක් දෙන විදිහටයි මේ ප්‍රශ්න ටික ඉදලා තියෙන්නේ. උන්වහන්සේ ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න බොහොම කීර්තිවන්තයි. චිරවන් සරණයි. ඇත්තරම් මේ කතා කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක නේද? මේ දෙකම කතා කරොත් ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක. එතකොට දැන් මහා නිදාන සූත්‍රය ඉස්මතු කරලා පෙන්නනවා සරලයි කියපු කාරණාව එක්ක. ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි වස් කාලෙම සෝතපන්න වුණානේ. ඒක අර විනය පිටකයේදී හම්බුණානේ ඉගෙන ගන්නකොට. එතකොට නම් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කරමින් ඉන්න කතාවේදී භව සූත්‍රය කතා කරද්දී සෝතපන්න වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ. යම් කිසි විදියකින් තියෙන කාරණාවක් විග්‍රහ කරනකොට තියෙනවා කියන කාරණාව. එතකොට දැන් ඊළඟට නෑ කියන එක නෑ කියන එක නෙමෙයි පෙන්වන්නේ පැවැත්ම ප්‍රත්‍ය. හැබැයි ප්‍රත්‍ය පෙන්නන තැනදී තිබීමේ හෝ නැතිවීමේ ස්ථිරත්වයක් නෙමෙයි පෙන්වන්නේ. ආනන්ද යම් ආකාරයෙන් යම් නිමිති වලින් යම් ස්වභාවයකින් මේ නාම රූප පැනවෙනවද? ඒ ආකාර ලිංග නිමිති මේවා ඉක්මවීමේ ඉක්මුණාට පස්සේ පස්ස පඤ්ඤාතියක් වෙනවද අහනවා. නෑ කියනවා. එතකොට දැන් තියෙනවා කියන කාරණාවට එහා ගිහිල්ලා ඉක්ම වෙනවා කියන කාරණාව, ලෝකෝත්තර ප්‍රතිපදාව කියන කාරණාව, ලෝකෝත්තරයි කියන දැක්ම කියන කාරණාව, මේක නෙමෙයි ඉස්මතු වෙන්නේ. දැක්ම ලෝකෝත්තරයි කියන එකයි ඉස්මතු වෙන්නේ. ඊතර වෙනවා කියන එක. ඊළඟට කියනවනේ ආනන්ද මෙයමයි හේතුව, මෙයමයි නිදානය ස්පර්ශයට නාම රූපයි. නාම රූපයට විඥානයයි. අජිදං විඥාන. අජිදං නාම රූපං පස්සේට හේතුව. හැබැයි ඉස්මතු කළ පෙන්නේ නිරෝධයේ පැත්ත. නොහෙතම් නොවෙන බව. ඊතර වෙන ප්‍රතිපදාවක් නේ. තියෙන ප්‍රතිපදාවක් නෙමෙයි ඊතරන ප්‍රතිපදාවයි. ඊතර වෙන බව තහවුරු වෙමින් ප්‍රතිස්මතු කරා. කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. ඊතර වෙන බව තහවුරු කරමින් ප්‍රතිස්මතු කරා. දැන් භව සූත්‍රයේත් භව කියනකොට පැවැත්ම කියන එකනේ. දැන් බලන්නකො එතනත් අර කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා තමයි පැහැදිලි කරන්නේ මුලින්. කාම ධාතු වේපක්කංච ආනන්ද නාභවිස්සපිනුකෝ කම්මං ඔය විදිහට පැහැදිලි කරනවා. එතකොට නැත්තම් නෑ කියනවා. කියලා හීන ධාතු විඤ්ඤාය නම් පතිට්ඨිතං තණ්හා ඔන්න ඔය විදිහට පැහැදිලි කරනවනේ. හීන ධාතු විඤ්ඤාණය පිහිටලා. එතකොට මේ නැති කියන්නේ දැක්මනේ මේ පෙන්වන්නේ. ඒක පෙන්නලා ඊළඟට කතා කරනවා මේ ස්වභාවය. මොකක්ද හැබැයි කාම ධාතුව නෙමෙයි හීන ධාතුව කියලා පෙන්වන්නේ. රූප ධාතුව නෙමෙයි පණිජ ධාතුව කියලා පෙන්වන්නේ. මජ්ක්‍ධිම ධාතුව, අරූප ධාතුව නෙමෙයි පණිජ ධාතුව කියලා පෙන්වන්නේ. ඒ ස්වභාවයේ විඥානයේ පිහිටියා. එතකොට පෙන්වුවේ ඒ පෙන්නලා ඉස්මතු කරලා පෙන්නවා මෙන්න මෙහිමයි හේතු සිදුවෙන හැටි. හේතු සිදුවෙන හැටි. හැබැයි කතා කරලා ඇහුවේ කතා කරලා ඉස්මතු කරේ මේක මෙහෙම නැත්තම් මේ විදිය වෙනවද කියලා අහනවා. වෙන්නේ නැහැ කියනවා. දැන් එතන භවය පැහැදිලි කරන කාරණාව. ඒ කියන්නේ භව කියන කාරණාවනේ. භව කියන නිරෝධය. නමුත් මෙතන පාටිච්චසමුප්පාදයම මහා නිදාන සූත්‍රය. අතන එක කරුණක් නේ පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නේ ප්‍රත්‍යක් එක්ක.
ප්‍රත්‍යක්ෂක පැහැදිලි කරන්න පෙන්වන්න අර ඊතරවන බව ඉක්මවන බව ඉස්මතු කරමින් පැහැදිලි කරේ කාටද? සෝතාපන්න වෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේට. දැන් එහෙනම් සිදුවිය යුත්තේ ඒ න්‍යායනේ. යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රකට වෙන්නට ඕන නැත්නම් සෝතාපන්න වෙන්න කලින් සෝතාපන්න වෙන්න කලින් මාර්ගය යන කෙනෙකුට ඒ ස්වභාවය කෙනාට ප්‍රකට වෙනවා කියන එක නෙවෙයි යෙදෙමින් තමයි ප්‍රතිපදාව ඉස්මතු වෙන්නට ඕනේ. එහෙම නැතුව ඉස්මතු වෙනවා නම් ඒකට ලෝකෝත්තර කියලා ලේබල් එකක් පමණිය දඬ වෙන්නේ. ප්‍රතිපදාව ලෞකිකයි. ඒකනේ ඉතින් අර ධිට ධම්ම නිබ්බාන දෘෂ්ටි තියෙන්නේ. සුණක්කත් සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රවල දෘෂ්ටි කොහොමනන්ද ඒ දෘෂ්ටි? ඉතින් ඒ නිසා හොඳයි ඒ කාරණු ගැන හිම හිතපු එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බාහිර බොහොම පිසුති. තෙරුවන් සරණයි රමණාස දැන් අර ගාමී ආරණ්‍යයේ සුඛ දුක්ඛ පුද්ගෝ කියන ඒ ගාථාවේ කුසන්ති පස්සා කියන තැන සඳහන් වෙන කාරණය මේ විඥාණයෙන් දැනගත් ධර්ම කියන මට්ටමට ගියාට පස්සේ සිදු වෙන සංසිද්ධිය වගේ හිතෙනවා. වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝ පරතෝ දහේත කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසයුම් පස්සාති. ඇත්තටම බුදුරණවහන්සේ කීමක් තියෙන්නේ තව කෙනෙකුට. එතකොට දැන් පැහැදිලි කිරීමක් නේ තව කට්ටියකට. ඒ කියන්නේ අර මෙහෙම බයිනවා කියලා කිව්වට පස්සේ ඒකට කරුණක් නේ. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ ස්පර්ශ වෙනවා. දැන් කෝණය කොහොමද ආර්ය කෝණයට ඉස්මතු කරන්නේ? හැබැයි පැහැදිලි කිරිල්ල. මොකද්ද? අර කන්ද ලං වුණා වගේ, ස්කන්ධයන් ලං වුණා වගේ. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනවා කියන්නේ දැන් කයරත් ස්පර්ශයක් නෙවෙන්නේ. අනේ වගේ ස්පර්ශ වෙනවා. ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. නිවත්තනෝ නෝ පරතෝ දහේත. තමා අනු ගන්න එපා. පුසත්ති පස්සා උපදීන් පටිච්ච. ස්පර්ශය ස්පර්ශ කිරීමේ උපදීන් ස්පර්ශ කරන්නේ උපදීන් පටිච්ච. අන්න උපදී කියලා වෙනම උපදීන් පටිච්ච. උපදී කියලා වෙනම පැහැදිලි කරනවා. ඒතර උපදී පටිච්ච ඇති තැන උපදී ඇති තැන ස්පර්ශ කරනවා. එහෙනම් ස්පර්ශ කිරීම නිර්වචනය දලා තියෙන්නේ මොකක් එක්කද? උපදී එක්ක නේද? ස්පර්ශ කිරීම දලා තියෙන්නේ උපදී එක්ක. නිරූපදීන් කියන පුසයෙන් පස්සාති. නිරූපදී වෙනකොට ස්පර්ශ කිරීම ඒක නිර්වචනය වෙන්නේ නේද? එහෙනම් අර එතන අනික පටිච්ච කියන කාරණාවත් එක්ක මේ ඇතරම මේ හරිම ලස්සන ඒවා යෙදලා තියෙන හැටි බුදුරයන් වහන්සේ. පුසන්නිපස්සා උපදීන් පටිච්ච උපදී. එතකොට උපදී කියන කාරණාවක් උපදී කියන එකේ වැරද්ද කියන කාරණාව නේද පටිච්චසමුප්පාදය දකිනකොට ඉක්මවන්නේ. උපදී කියන කාරණාවෙන් නේද ස්පර්ශලා තියෙන්නේ. ගමේ ආරණ්‍ය සුඛ දුක් ස්පර්ශනකොට. එහෙනම් අර පැනවීමක් එක්ක ඉස්මතු කරපු එකක්. උපදී කියන කාරණාව ඉක්මුණා නම් නිරූපදීන් වුණා නම් කේන පුසයෙන් පස්සාති. කෙසේනම් ස්පර්ශ එක යෙදෙන්නේ නැහැ. ඉක්ම වෙනවා. ඉතින් ඒ නිසා හරිම ලස්සනයි ඒ කරුණ. තෙරුවන් සරණයි. මේ දැන් දර්ශනය කතා කරන්නේ යම් කිංචි සමුදය ධම්ම සප්පන්ත නිරෝධ ධම්ම එහෙමනේ. දැන් ධම්ම කියන එක අපි අර දෙයක් කියලා දාගත්තොත් වැඩේ සම්පූර්ණ ඉවරයිනේ. එහෙම නැතුව ස්වභාවයකින් හරි මොකක් හරි ආත්‍යකින් ගත්තොත් එහෙම දැන් ඕන ස්වභාවයකට නේ හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වෙච්ච බව දකින්න පුළුවන් ඒ විදිහනේ හැදිලා තියෙන්නේ යාට. එතකොට දැන් නාම රූප දැන් අපි කතා කරපේ
නාම රූප කියලා බුදුහාමුදුර අර්ථකථනයක් දුන්නාම ඒක ඒ කාලේ කෙනෙකුට තේරෙන්න එපා. දැන් තේරෙන්නේ නැත්නම් ඉතින් ඒ කියන්නේ වචනාර්ථය තේරෙන්න එපා. කියන්න හදාන්නේ මොකද්ද කියලා. කියන්නේ පත්‍යභාවයෙන් නොතේරුණා වචනාර්ථය තේරෙන්න එපා. මේ බුදුහාමුදුර මෙහෙම දෙයක් නෙමෙයි කියන්න හදන්නේ කියලා. කියන්නේ නිත්‍ය කෝණයෙන් හරි. එතකොට එහෙම නැත්නම් ඉතින් නොදන්නම දෙයක් කරන්න යනවා වගේ වැඩක්. එතකොට එයාට ඒගොල්ලෝගේ අනික සිහියෙන් අග්‍ර මිනිස්සු ඉන්න පැත්තක් ඉන්න එතකොට එයාගේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයට සිහිය නිරායාසයෙන් යොමු වීම අනිවාර්යෙන් තියෙනවනේ. ඒතර යොමු වුණාම අර එයා තේරුම් ගත්තේ ඕන පැත්තක් හිතමුකෝ. දැන් ඕන පැත්තක් දැන ගැනීම හරි මොන පැත්තක් හරි විඳීම හරි නැත්තම් නාම රූප කියලා හරි භවය කියලා හරි ඕන මේ තියෙන එහෙම ස්වභාවික දැන් එයා ඒ නිරවුල් කරපු කොනේ තමයි එයාට එතන ප්‍රත්‍යක්ෂය එන්නේ. නමුත් ඒ ප්‍රත්‍යක්ෂය ආවට දැන් එයාට ඒ ප්‍රත්‍යක්ෂය ඉක්මෙන්නේ නැතුව ඒකෙම ඒ වෙලාවේ සිහිය තියෙනවා තිබ්බට ඒක වෙන අත්දැකීමකට යන්නේ නැතුව එතරම් ඒ උපදිච්ච බව ඒක පණින්න නැතුව හිතන්න ගියොත් වැඩේ කරන්න බැහැනේ. ඒතකොට ඒ තුලම එන වැටහීම යාට එන්නේ නැහැ. ඒතකොට දැන් එයාට ඒක බුදුහාමුදුරු කියපු දෙයට ලං වෙද්දී අනිවාර්යෙන් යාට මේක කියලා අල්ලා ගැනීම සිද්ධ වීමකුත් තියෙනවා. යාට මෙසේජ් කියන කෝණයෙන් එන්නේ නැහැ. එතකොට මේක කියලා අල්ලාගෙන කරද්දී ඒකාන්තී මානසිකාරයකට අනිවාර්යෙන් යන්න වෙනවා. හැබැයි යම් කිසි වෙලාවක දර්ශනය නම් අර මානසිකාරය කියන එකක් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ එතකොට ඒ ස්වභාවය තුළ වැටහීම කියදෙනවනේ. හැබැයි අතන අරගෙන ගත්තොත් අර එයාට උපරිම එයාගේ තියෙන යන්න පුළුවන් උපරිම ගැඹුරකට එයා ගිහිල්ලා ඉන්න තියෙනවා. එයාට එතනකින් අර මේකයි කියලා අල්ලන්න නොගෙන කරන්න බැරි වෙනවා අනිවාර්යෙන් අර ප්‍රඥා ඇවිදේ නැති හින්දා. එතකොට එයා ඒ දකින්න විදිහ හදන්න අනිවාර්යෙන් මානසිකාරයකට යන්න වෙනවා. ඔයා දැනගෙනමයි යන්නේ. දැන් මෙතන කරන්න දෙයක් නෑ. නැත්තම් මීට වඩා මේ මොනවා කරත් යන්නේ නෑ කියලා. මේ ඉක්මීමක් වෙන්නේ නෑ කියලා. එතකොට ඔය මොන ස්වභාවය තේරුම් ගත්ත සමහරවිට අපි අර ඒගොල්ලෝගේ ඒ කාලේ හිටපු ස්වභාවය කියන එක අමතක කරලා නිකන් දැනුමකින් ගන්න ගියොත් ගොඩක් වරදිනවනේ. එතකොට අපිට අර ප්‍රායෝගිකත්වය අර ඉස්සරහාදී පාවිච්චි ප්‍රායෝගික තාත්වික ධර්ම කියලා අර මේ කතාව නැති වෙලා නිකන් දැනුම මාත්‍රයකට යනවා. කොච්චර කරත් කියලා මඩේ දෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට ඉක්මෙන්නේ නැහැ කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න හොඳයි කියලා. ඊට පස්සේ ඇත්තටම මේ බුදුරන් වහන්සේගේ බුදුරන් වහන්සේ කාලෙත් දැනුත් මධ්‍යදේශීය ගතියක් තියෙනවා සිහියෙන් අග්‍රයි කියලා. ඉතින් සිහියෙන් අග්‍රයි කියන්නේ කොහොමද? දිව්‍ය ලෝකවලටත් මේ වඩාත් වඩා අග්‍රයි කියන සිහිය මධ්‍යදේශී ජම්බුද්දීපේ. එහෙනම් අර කියන කාරණාවක් ඇහෙනකොට කියන්නේ මිනිස්සුන්ගේ ගතියක් නේ පෙන්වන්නේ. ඒ බුදුරන් වහන්සේ පෙන්වන කාරණාව ඇහෙනකොටම ඒ ගතියත් එක්ක සිහියම ඉස්මතු වෙලා ඉන්නේ. දැන් මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අතන මේ කාරණාව එක්ක අපි කතා කරොත් දුරකථනය කියලා කතා කරනකොටම අපට ආයි දුරකථනය කියන්නේ මොකද්ද කියන කාරණාව දාගන්න ඕනේ. අපි නොදන්න දෙයක් කතා කරොත් නොදන්න දේවල් විඥාන නාම රූප වේදනා එතකොට වෙන දෙකක් දාන්න. හැබැයි දුරකථනය කතා කරනකොට දුරකථනය කියලා එතකොට අපිට ආයි අලුතින් වෙන විග්‍රහයක් අවශ්‍ය නැහැ. ඒතර බුදුරන් වහන්සේ ඒ සමාජයට අනික සිහියුත් අග්‍රයි. විවහාරික භාෂාව තාත්වික විවහාරික භාෂාව මේක කතා කරනවා. මේක කියනවා. එතකොටම දැන් අපිට දුරකථනය කතා කරනකොට අපිට ඒකට යොමු වෙන්නේ නැහැනේ කිසි විදිහකින් දුරකථනයකදී පුටුව කියලා. නැත්නම් මොකද්ද කියලා එහෙම එකක් කියන්නේ නැහැ. දුරකථනය කියන එකටම යන්නේ. එතකොට දුරකථනය කියන එක විග්‍රහ කරලා දෙන්න පුළුවන්. දැන් අර සිහියනුත් අග්‍රේ මිනිස්සුන්ට එයාලගේ තාත්වික විවහාරික භාෂාවෙන් කතා කරනකොට අය අලුතින් කියන්න දෙයක් නැහැනේ වෙන කාරණාවක්.
දැන් ඒක කියනකොට ඒක ඉස්මතු කරනකොට ශ්‍රද්ධාවත් මුල් වෙලා සිහියත් යාගේ ප්‍රකට වෙලා තාත්වික විවහාරික භාෂාවම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. දැන් අනිත් එක තමයි තව එකක් තියෙනවා. මේ කරුණ බුදුරණවහන්සේ කතා කරන්නේ අර මුදු කර්මන් වීමත් එක්කත්. කොහොම හැකියාවද එතකොට? කියන්නේ හරියටම අවබෝධය කරා යන්න කියන කාරණාවේදී. ඒක ලෝකේ මුලින්ම දැනුමක් කියන කාරණාව ගන්න පුළුවන්. මුලින්ම දැනුමක් කියන කාරණාවේදී ඒ කියපු මේ වචන ටික ඉගෙන ගැනීමල මුලින්ම ගන්න පුළුවන්. හැබැයි අවබෝධය කර යනවා කියන කාරණාවත් එක්ක කතා කරාම අර කර්මන්නේ විමත් එක්කත් එදිලා. දැන් ඔන්න ඉගෙනත් ගත්තා. තාත්වික භාෂාව, සිහිය. හැබැයි කියලා තියෙන ක්‍රමේ, කියලා තියෙන විදිහ තවත් වූ මේ බවක්, තවත් වූ දෙයක්, තවත් වූ හම්බෙච්ච දෙයක ඇත්තක් නෙවෙයි. දුරකථනය ගැන කතා කරනවා. දුරකථනය ගැන විස්තර කරනකොට අපිට මේකේ තියෙන කරුණු ටික කතා කරනවා. වීදුරු අර ඉලෙක්ට්‍රෝන පදපත ටික මේව කතා කරනවා. අපිට පේන්නේ නැහැ. ඕකයි වෙන්නේ කියනවා. කතා කරනකොට දැන් පේන්නේ නැති වුණාට මේක දුරකථනයකුත් වෙනවනේ කතාත් කරනවනේ. එහෙනම් එහෙම මොනවා හරි තියෙන්න එපේ. අන්න හොයන්න යනවා. පේන්නේ නැහැ. මම ඒක පැහැදිලි කරේ දැන් බුදුරණවහන්සේගේ සමාජයේ විවහාරික භාෂාවට සිහිය ඉපදීමේ සිහියත් අග්‍ර වෙච්ච සමාජයේ කර්මන්නේ මුදු වෙච්ච කෙනෙකුට මේ දහම් පරියායක් ඇහෙද්දි ඒ දහම් පරියාය තුලින් පැහැදිලි කළා යමක් තහවුරු නොකර ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. හැබැයි ඒ ඉගෙනගත්ත කාරණාව බොරු නෙවෙයි කියලා අර සද්ධා පාදක වෙලා සහ ඒ කරුණු ඉස්මතු වීමෙන් බොරු නෙවෙයි කියන කාරණාවක් ප්‍රකට වුණා. මොකද ඒ ප්‍රායෝගික තාත්විකත්වයක් ඉස්මතු වෙච්ච නිසා. දැන් මේ පෙන්නපු කාරණාව හැබැයි මේ බවක් කියලා එදිල්ලක් නෑ. එහෙම සියලු අපසරිය සකස් වුණාට පස්සේ ඒකට අනුව කල්පනා කිරිල්ලක් කියලා අහපව් කියන්න දෙයක් නෑ. ওই සියල්ලම සකස් වුණා. මොකද්ද? සිහියෙන් අග්‍ර වේලා ඊළඟට තාත්වික විවහාරික භාෂාව මෘදු කර්මන්නේ වෙලා විනීවරණ වෙලා දෙයක් වූ නොවන ඊතරන ප්‍රතිපදාවේ ධර්මයේ කතා කරද්දී ඒකට කියන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කරන්න කියන්න අවශ්‍ය නැහැ. අන්න ඒ කාරණාව යෝනිසෝ මනසිකාරය. ඔය ඔක්කොම එකතු වෙන්නට ඕනේ. එතකොට ප්‍රතිපදාව ඊතර එනවා. ඔය මුකුත් නැතුව තියෙද්දි අපි හිතමු අපි නොදන්නා දෙයක් ගැන කියනවා. වචනය අහලත් නැහැ. තේරුම දන්නෙත් නැහැ. අපි හිතමු පොඩි බබෙකුට සුදු ජාතික පොඩි බබෙකුට පාතරය කියනවා. පාතරය. දැන් ඇහිලා ගියපු වචනයක්. එච්චරයි. පාතරය කියනකොට දැන් වෙන මොකක්වත් හම්බෙන්නේ නැහැ නේ. දන්නේවත් නැහැ නේ. එහෙනම් ඒ කරුණු පාත්‍රය කියන කාරණාව සම්පූර්ණයෙන්ම තාත්වික වෙච්ච තැනදි තමයි ඒ ගැන කතා කරන්නේ. නැත්තම් අර ඕනකම නැහැ නේද? ඕනකමක් දෙන්නෙත් නැහැ. කවුරු හරි බල කරලා කියනවා මේක හොඳයි ඉගෙන ගනි ඕනකමක් ටිකක් පොඩ්ඩක් එනවා පොඩ්ඩක් ඕනකම. මොකද්ද? ඒ පාත්‍රය වැදගත්කම කියලා මොකක් හරි. ඒත් පාත්‍රය තාත්වික නෑ. තවත් ඒ කරුණු කොච්චර කිව්වත් සමහරලාවට වෙන දේවල් දාගන්නවා. අර ඕනකම මොනවා හරි කරුණු වලින් ප්‍රකට කරා එකට. ඒත් දාගන්නවා.
අනේකයි අරණ විභංග සූත්‍රයේදී පැහැදිලි කරන අපිට ඒක හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකාය කතා කරනකොට. ස්වභාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා. විවහාරික භාෂාවෙන් කතා කරන්න ඕනේ කියලා. නැත්තම් කොහොමද යන්නේ? යන්න විදියක් නැහැනේ. ඉතින් වෙන වචනයක් විතරයි. හැබැයි ඒ සොකීය භාෂාව යෙදෙන්න ඕන විදිහක් එක්ක කතා කරා නැත්නම් සොකීය භාෂාව සම්පූර්ණයෙන්ම හැම කාරණාවක්ම මේ එක වචනයකින් දින් කතා කරන්න බෑ. අර කියපු කරුණුත් එක්ක කතා කරන්න. එහෙම නොවන තාක්කල් ඒ දැන් අර බලන්නකෝ අර ඒ සමාජයටමනේ අර දිට්ඨිය සුප්පට විද්ද වැරදි විදිහට එකක් කියන්නේ. මේ සමාජයට නෙමෙයි ඒ සමාජයේ ස්වභාවය මේ කතා කරේ. එහෙම තියෙද්දිත් විමුක්තිකාමේ චින්තනයක් සත්‍ය ගවේෂී බවක් මුදු කර්මන්නේ නොවන බවකදී ඒ ධර්මය ඉගෙන ගනිද්දි දෘෂ්ටිගත වෙනවනේ. ඒ කියන්නේ සතියෙන් අග්‍ර මිනිස්සු ඊට පස්සේ සොකීය භාෂාව, තාත්වික සොකීය භාෂාව ඒ ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙන ගනිද්දිත් මෘදු කර්මන්නේ නොවිච්ච සත්‍ය ගවේෂ චින්තන නැති කෙනාට මොකද වෙන්නේ? දෘෂ්ටිගත වෙනවා. කොහොමද එහෙනම් ඒ තීක්ෂණ හැකියාවට තියෙන මේ අර අස්ලෝමයක් උදාහරණේ. එතකොට මේ සියලු දේ සකස් වෙන්න අර පුණ්‍ය ශක්තිය ඒ දේට අදාළ පුණ්‍ය ශක්තිය දෙන්න ඕනේ. ඒ දේට අදාළ පුණ්‍ය ශක්තිය. ඒවා යෙදුනොත් තමයි අර දැන් අපි හිතමු මම හිතන්නේ නිදිකණ්ඩ සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්නනවානේ අපිට හිත කරන්න තියෙන ඒවා තමයි ඒකේ පැහැදිලි කරනවානේ යෝනිසෝ බව නිදිකණ්ඩ පුණ්‍ය පිනත් එක්ක නිවීමට හේතු වන කරුණු පිනත් එක්ක. දැන් අපට පිනත් එක්ක කියනකොට මතක් වෙන්නේ මොකද්ද? දන් දෙනවා. සිල් රකින්නවා. තව මොකක් හරි කරනවා. දැන් තව දේශනාවල පැහැදිලි කරලා තියෙනවනේ දන් දුන්නාම ලැබෙන ඵල විපාක. ඊළඟට මෛත්‍රී කරාම ලැබෙන ඵල විපාක. ඒ දේ කරාම ලැබෙන ඵල විපාක පැහැදිලි කරනවා. ඇයි අපිට පින් කරනවා කියනකොට ඒ ටික විතරක් මතක් වෙන්නේ? ඇයි අපට මතක් වෙන්නේ නැද්ද? නිවීම කියන කාරණාවට ප්‍රතිපදාවට යෝනිසෝ කියන කාරණාවට දුක ශේ කරන එකට පින හේතු වෙනවා කියන එක. ඊට අදාළ හේතු අනුව පිනක් සකස් වීම කියන එක මතක් වෙන්නේ නැත්තේ. අපට මතක් වෙන්නේ අර අපට තේරෙන ටික. අන්න ඒ හැකියාවල් ඒ පුණ්‍ය ශක්ති මෝරන්ට ඕනේ. ධර්මය දන් දීම, ධර්ම දේශනාවට සද්ධර්මයට ගරු කිරීම, ඒට උපකාර කිරීම, හිතන අයට උපකාර කිරීම, හිතන අයට ගරු කිරීම, සත්කාර කිරීම, ප්‍රතිපදාවට ගරු කිරීම, සත්කාර කිරීම. ඕ පින් නෙමේද? අවබෝධ කරගන්න බැරි වුණත් ඒවා පින් නෙමේද? දැන් ඒ කරුණ වලින් ප්‍රතිඵල ලැබෙන්නේ ඊට අදාළ ඒවා නෙමේද? අපි දන් දීලා නේව හොයන්නේ. අපි තව මොකක් හරි කරලා නේව හොයන්නේ. ඊට අදාළ හේතු දෙයෙන් ඒ දේ ලැබෙනවා. මේට අදාළ හේතු දෙයෙන් ඒ පින්ෙන් ඒක හේතු වෙනවා. අන්නේ සියල්ලක්ම කැටි වෙලා තියෙනවා. එහෙනම් බලන්න මේ සියලු දේ අර හැම එකම අර විශේෂ නිවන් දකින ඒ ප්‍රතිපදා කියන කරුණු එක්කේ පින කියන කාරණාව ප්‍රකට වෙනකොට ඒ පින කියන තැනදී ಗುಣධර්ම සහිත වූ පිනක් කියන එක ඉදලා තියෙනවනේ. ඇයි? තව කෙනෙකුට ධර්මයේ හැසිරෙන්න උපකාර කරනවා. බණ කියන එකට උපකාර කරනවා. ඊළඟට ධර්ම දාණයට උපකාර කරනවා. දැන් ඒකෙදි තමන්ට ඒක ලැබුණේ නැහැ. නමුත් ඒ උපකාරය ඊළඟට ඒ ප්‍රතිපදාව යෙදෙන අයට උපකාර කරනවා. ඒ ධර්මය පවත්වන්න උපකාර කරනවා. එතකොට ඒ කරුණ තුලදී අර ප්‍රමුදිත භාවයයි ඒ කරුණුත් එක්ක තමන්ගේ පැත්තට වඩා එතන අර නිවැරදි දෙයක් තමන්ට නොලැබෙන නිවැරදි දෙයක් කියන ඉස්මතු වීම වෙනවා.
ඒකෙන් ප්‍රතිඵලයක් හැටියට ආයේ විශාල පුණ්‍ය ශක්තිය සකස් වෙනවා. මම හිතන්නේ අපි සූත්‍රයක කතා කරන්නට යෙදුන අර සතර සංග්‍රහ වස්තු කතා කරන්නේ. ඉතින් එහෙනම් ඒ සියලු දේවල් එකයි ඒ සමාජයේ අයට එවැනි හැකියාවක් ඉස්මතු වුණේ. ඒ නිසා හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. එහෙම නැතුනොත් අපට කොරස් කටේ අත දාගන්න වැඩේ තමයි වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාවේ තිබ්බා මේ ඇසේ දැන ගැනීම සහ ඇසේ දැන ගැනීමෙන් ඇතිවන ධර්මයක් දැන ගැනීම කියන එක. ස්වාමීන් වහන්සේ දැන් දෙවෙනි එක ඇසේ දැන ගැනීමෙන් ඇතිවන ධර්මයක් දැන ගැනීම කියන එක ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට ගෝචර වෙනවා. මොකද මේ කාර්යය කරනකොට අපි පළවෙනිම මනස පාවිච්චි කරලා කරන නිසා ඒක තහවුරු වෙච්ච දෙයක් වශයෙන් මනසෙන් අපිට ඒක ගෝචර වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒ තහවුරු වෙච්ච දෙයක් වෙන ඇසේ දැන ගැනීමෙන් දැනගත් ධර්මයක් කියන බව අවබෝධ කරගන්න පුළුවන්. ඒකෙන් ඔබට ගිහිල්ලා මේ පුද්ගල භාවයකින් තොරව ඇසේ දැන ගැනීම කියන එක දකින්න එක මට ස්වාමීන් වහන්සේගේ දේශනාවලින් තේරෙන්නේ මේක මාර්ගයට අයිති දෙයක්. මේක බලෙන් කරන්න බැරි දෙයක් වශයෙන්. ස්වාමීන් වහන්සේ ඒ වුණාට අපි දැන් මේ ඉන්න තැනේ කියන්නේ මනසෙන් මේ කරන ගවේෂණය තහවුරු වීමක් සඳහා මේ අපේ මනස යොදන විදිහ මාරු කරන්න මොන වගේ ප්‍රතිපදාවක්ද මොන වගේ තීක්ෂණ භාවයක්ද පාවිච්චි කරන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඇත්තරම දැන් ඇසේ දැනගැනීමෙන් දැනගත් ධර්ම කියන කාරණාවේදීත් ඇසේ දැනගැනීමෙන් දැනගත් ධර්ම වලට වඩා අපි ඒක එක විදිහකට අපි ඒක ලේබල් කිරීම. මොකද දැනගත් ධර්මයක් කියනකොට අපට දැනගත් ධර්මේ හම්බ වීමක් නේ තියෙන්නේ. එතකොට දැනගත් ධර්මයක් කියලා හම්බ වෙනවා නෙමෙයි දැනගත් ධර්මයක් හම්බ වෙලා. දැන් ඒ කාරණා අපට හේතු වෙනවා තවදුරටත් හොයන්න යන්න. දැන් මෙතන මේ ඇසේ දැනගැනීමක් කතා කරනවා. දැන් ඒ කියන්නේ හිතන්න ඕන බවක්. හිතිය යුතු බවක් ඉස්මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතිය යුතු බවක් එක්කම අපට අර එහි පස්සිකයි කියන කාරණාවට තාත්වික බවක් ආරෝපණලා තියෙනවානේ. එහෙම නැතුව අපට ඒක මේකයි කියන කාරණාවක් එදෙන්නේ නැහැ. එහෙනම් එවැනි විදිහකට අපි යම් කිසි හරි මට්ටමකින් අපට ධර්මයේ එකට තමයි ditthya suppatividda කියන්නේ. ditthya suppatividda වුණා නම් අන්න තවත් හොයනවා මේ කාරණාව ditthya suppatividda වුණාට කියන්නේ ditthya suppatividda වුණේ කියපු දෙන්නේ. හැබැයි තාම ඒක හිතන්න මදි. ඒ කියන්නේ හිතන්න කියන්නේ ඒ හිතන මානසිකාරය කරන්න ඉඩක් නැහැ තාම. වැහිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපට අවශ්‍ය තව බොහෝ කරුණු ඒකත් එක්ක ඉගෙන ගන්න. දැන් ඇත්තටම ගත්තොත් මේ එක කාරණාවකින් සෝතපන්න වෙනවනේ. එක කරුණකින් සෝතපන්න වෙනවනේ. නාම රූපේ කියන කාරණාව ඥානිය ආවා කියන්නේම සෝතපන්න. ඒ කියන්නේ නාම රූප සමුදය නිරෝධය මග්ග. එහෙනම් ඒ කාරණාව නොවෙනවා කියන්නේ මේ නාම රූප ඥානිය ඇතිවීම සඳහා අවශ්‍ය චින්තනීය මදි වෙලා තියෙනවා. අන්න ධාතු ආයතන ස්කන්ධ තවත් විවිධ විදිහේ දේශනා තියෙනවා. මේ හැම එකක්ම කරනකොට ඔන්න හොඳට ඉතලා බලන්න. අපි මුලින්ම ධර්මයට යමු වෙලා කල්පනා කරපු ශෛලිය සහ වැටහිච්ච ගතියයි අවබෝධ නොවුනත් මේ වෙන කාලේ වෙනකොට කල්පනා කරන ගතියයි වැටෙන ශක්තිය කියන්නේ වැටෙන දේ කියන එක නෙමෙයි. වැටෙන ශක්තියයි කල්පනා කරන විදියයි අතර වෙනසක් හම්බෙන්නේ නැද්ද? අතර හාත්පස වෙනසක් තියෙනවා. මෙන්න මේක සිදුවීමටයි බුදුරන් වහන්සේ මේ සියලු ධර්මයේ දුන්නේ. මේ වෙනස. දැන් දකින්නකොට වෙනසක් වුණානේ. එහෙනම්
අපට යම්කිසි මට්ටමකට ධර්මයේ මුලින් හම්බෙද්දී සහ දැන් කියන කාරණාවේදී මෙච්චර වෙනසක් වෙලා තියෙනවා නම් අපට දැනෙන්න මෙච්චර වෙනසක් වෙලා තියෙනවා නම් ඒ කෝණේ එක ලෝකෝත්තර ප්‍රතිපදාව කියන කාරණාවට අනුගත වෙන්න යොමු වෙනකොට කොහොම වෙනසක් එහෙනම් ඒ කෝණේ යෙදිලාද? ඒකට තමයි ඊතර වෙන විදිහම කියන එක පෙන්වන්නේ. අපි තව දුරටත් වෙන කරුණු පාදක කරගෙන කල්පනා කරන්න යමු වෙනකොට අහපව් ආයෙත් මේක වෙනස් වෙනවා. මේක තව දියුණු වෙනවා. නාම රූපය තේරෙනවා කියන එකද නැහැ. දියුණු වෙනවා අර හිතපු විදිහ. අර දැකපු විදිහ දියුණු වෙනවා. දැන් අපි නාම රූපය කියලා අපි අල්ලගත්ත දේ තේරුම් ගත්තා නම් ඒක ඇත්තරම පිට වූ දෙයක් නේ. ඒ කියන්නේ අපි අල්ලගත්ත දේ නම් දැනගත්ත ධර්මය නම් පිට වූ දෙයක්. හැබැයි මේ වෙච්ච දියුණුව අපි මුල ඉඳලා ධර්මයට ආපතන ඉඳලා දැන් ආපු දක්වා මේක පිට කියන ඒ කියන්නේ පිට කියලා ලේබල් කරන්න දෙයක් නෑ ඒකට. පිටක් නෙමෙයි. ඇතුළ කියලා ලේබල් කරන්න දෙයක්වත් නෑ. ඒක ආධ්‍යාත්මයේ දියුණුවක් වෙලා. අන්න ඒක තමයි අර වාස්ජටෝපම සූත්‍රයේතර උදාහරණ වල පෙන්වන්නේ. වෑමිට ගෙවීම. මේක අපට ලෝකෝත්තර ප්‍රතිපදාව හම්බ නොවී මෙහෙම වෙනසක් තියෙනවා නම් කොච්චර වෙනසක් මේ ප්‍රතිපදාවත් එක්ක යෙදෙයිද හිතා ගන්න බැරි වෙනසක්. අපට එහෙනම් හම්බ වෙන්නට ඕන නැත්තේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප විග්‍රහය තව දුරටත් හිතන්න ඕන විදිහේ දෙයක්. හොඳට අයහන්න. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන විග්‍රහය අපට ඒ කරුණු ඇහෙද්දි තව දුරටත් හම්බෙන්න ඕන නැත්තේ හිතන්න ඕන විදිහේ යමක් මිසක් අන්න එකයි අභිධර්මයේ ඉස්මතු වෙනවා කියන්නේ. ගැඹුරු දෙයක් ඉස්මතු වෙනවා කියන්නේ. අර ගම්භීර දුද්දස දුරන්න බෝධ දැන් මේවා ඉස්මතු වෙද්දි මොකද වෙන්නේ? හිතන්න ඕන දෙයක් ඉස්මතු වෙලායි. ඇයි? අන්න ඇතුළ දියුණු වෙන්නේ හිතන්නේ. හැබැයි මේ කාරණා මොකද්ද කියන්නේ කිසි දෙයක් සම්බෙන්නේ නැහැ. හැබැයි හිතන්න ඕන දෙයක්. දැන් අද බලන්නකෝ මේ කාරණාව සම්බන්ධයෙන් විඥාණය කියලා කියන්නේ ඇසේ දැන ගැනීම කියන එක. ඇසේ දැන ගැනීම දැනගත් ධර්මයන් කියන එකට නෙවෙයි. දැන් වේදනාව කියලා අපි දැනගත්තා කියවනම් වේදනාව කියලා දැනගත්තා කියවනම් වේදනාව යමක් වෙලානේ දැනගෙන තියෙන්නේ. ඊතර වෙලා නෙමෙයිනේ. ඒ කියන්නේ දැනගත්තා කිව්වේ දැනගත ධර්මයක් වෙලා. දැනගත්තේ දැන ගැනීමෙන්. ඇසේ දැන ගැනීමෙන්. දැන් මේකම ඔන්න හිතන්න එකක් වෙලා. ඇසේ දැන ගැනීමෙන් දැනගත් ධර්මයක් මේ. එහෙනම් මේක තව කොච්චර හිතන්න දෙයක් තියෙනවද? අන්න විඥාන පිළිබඳව තව තියෙන ධර්මයේ ඉගෙන ගන්නවා. ඊළඟට පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව තියෙන ධර්මයේ ඉගෙන ගන්නවා. තවත් නොයෙකුත් ඒ වූ දේවල් නාම රූපය පිළිබඳව තියෙන තව කරුණු. දැන් නාම රූපය පිළිබඳව තියෙන කරුණු කියනකොට දැන් බලන්නකෝ රූප කියද්දී අර උපාදින්න බව. ඊළඟට තව විවිධාකාර කරුණු. ඊළඟට ඒ වගේ අපට ඒව ඉගෙන ගන්න තව දෙයක් තියෙනවා. මම හිතන්නේ ඔබට මජ්ජේ සූත්‍රය කියද්දි මම පැහැදිලි කළා අලුතෙන් මජ්ජේ සූත්‍රය බලන්න ඕනේ කියලා. අලුතෙන් ධාතු විභංග සූත්‍රය බලන්න ඕනේ. අලුතෙන් මහාත්මපදම සූත්‍රය බලන්න ඕනේ. අලුත්. දැන් කලින් දැනගත්ත උපාදින්න බව නම් මේ පටවි කියලා මේ පැහැදිලි කරන්නේ ආය මහාත්මපදම සූත්‍ර ධාතු විභංග සූත්‍රය බලන්න ඕනේ. ඒ කියන්නේ ඒ දහම් පරියායට අනුගත වෙන්න ඕනේ. එන ඒකේ අර්ථ උපරීක්ෂණය කරන්න ඕනේ. දැන් බලන්න මේ විදිහට ඉගෙන ගන්නකොට ආය අර්ථ උපරීක්ෂණ කරන්න යමු වෙනවා. දැන් මේ වැඩක් සිදු වෙන්නේ නැද්ද? වැඩක් සිදු වෙනවා. මොකකට අනුවද මේ වැඩේ වෙන්නේ? බුදුරණවහන්සේගේ ධර්මයට අනුව. ඒකට යොමු වෙන්නේ. ඒ මානසිකාරයේ ඒ ධර්මයට අනුව. ඔන්න ඔකට කියන යෝනිසෝ මානසිකාරය කියලා. හැබැයි යෝනිසෝ මනසිකාරය කියන එකමයි දිගටම
සිද්ධ වෙන්න ඕන නැති. කිසි වෙලාවක අහපව් ආයෙ හම්බෙන්නේ නැහැ විඥානය මේකයි කියලා. ආයෙ හම්බ වෙනවනම් ආයෙ වැරදිලා. ඊතර වෙන ප්‍රතිපදාව නෙමෙයිනේ. ආයෙත් ඉස්මතු වෙන්නේ හිතන්න ඕන දෙයක්මයි. ආයෙත් ඉස්මතු වෙන්නේ හිතන්න ඕන දෙයක්මයි. ඇතරම දිනන්නෙක් නැති ජයග්‍රහණයක්. දිනන්නෙක් නැති ජයග්‍රහණයක්. දිනන්නෙක් ඉන්නවනම් ජයග්‍රහණයක්. ඒක ලැබීමක්. දිනන්නෙක් නැති ජයග්‍රහණයක් ඊතර වීමක්. ඉතින් ඇත්තටම මේකේ අර අසාමාන්‍ය විදිහට මේ කෝණය, කියන්නේ මේ හිතන විදිහ වෙනස් වෙන පරයයක් මේ ධර්මයේ තුල ඉස්මතු වෙනවා. ඒකට අර දැන් මේ කතා කරපු මේ කාරණා වගේ තව කොච්චර දේවල් තියෙනවද කතා කරන්න. තිරුවන් සරණයි. මෙතන සාමාන්‍යයෙන් මේ විග්‍රහයේදී අපි දැන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන එක කෙලිම ප්‍රතිසම්බන්ධයක් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම උපාසක දැන් ඉස්සර ප්‍රශ්න දෙක තුනට උත්තර දෙද්දී අර මෙසේ බව සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරා. ඒ කියන්නේ මේ නාම රූප ගැන හිතන්න පටන් ගන්නකොට ඒක ප්‍රායෝගිකත්වයකට ලං කරගද්දී අපිට ගෝචර වෙච්ච මෙසේ බවක් එක්ක බැලුවොත් මේ කාරණාව සවිනංශ එතකොට ඒතර අපිට එක පැත්තකින් අපිට දෙයක් විදියට ඒක ලැබිලා තියෙනවා, අනිත් පැත්තෙන් ප්‍රත්‍ය සම්බන්ධයක් හම්බ වෙලත් නැහැ. එතකොට මේ මෙසේ බව ලැබීම සම්බන්ධයෙන් තියෙන අඩුපාඩු ටික ඒ කියන්නේ නාම රූපය ගැන හොයන්න යද්දී ඒ කෝණයෙන් අර මට හිතෙනවා ද්වේතානුපස්සන සූත්‍රය සවිනංශර අනත්තනි අත්තමානී ගාථාවෙන් යම් කිසි වෙන විදියකට ඒක කියලා දෙන්න උත්සාහය දරනවා. මම හිතන්නේ මේ කාරණාවම තමයි යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා කියන්නේ සයනතර ඊට ඉස්සලා කියන්නේ අර නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒකට දැන් එතන බැලුවොත් ඒක අර නාම රූපයේ බැස ගැනීමේ තියෙන මුසා බවට බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරනවා. මේක මඤ්ඤණාව හරහා ගොඩ නැගෙන මුසා බව වගේ අර්ථයක්. අන්න ඒ කාරණා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපිට මෙතන මුසා බව ගොඩ නැගෙන්නේ මඤ්ඤණාවක් හරහා කියන කාරණාවේ ඒකින්ම මුසා වෙනවා කියන කාරණා පොඩ්ඩක් පැහැදිලි කරන්න. තිරුවන් ඇත්තටම මේ කාරණා මතු කරලා ගත්ත එක හරි වටිනවා. නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. එතකොට එතන පැහැදිලි වෙනවනේ නිවිට්ඨං නාම රූපස්මි. නාම රූපයකට රින්ගන තව උඩින් වචන ටිකක් තියෙනවා. අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං. ඒ කියන්නේ අනාත්ම ලෝකේ ලෝකයා මේ ආත්ම වශයෙන් අරන් ඉන්න හැටි බලන්න කියනවා. අනාත්මේ මොකක්ද වෙලා තියෙන්නේ? අනාත්මය ආත්ම වශයෙන් අරන් දැන් ඔන්න බලන්න නාම රූපය කියන මෙතන යෙදිල්ල. නාම රූපය කියන යෙදිල්ලේ වැදගත් කාරණාව ඇත්තටම මේ හරිම සුන්දරයි. අපි අර නාම රූපය කියනකොට අපට ශෝක් ඥානයක් මේ ලැබුණා කියන කාරණාවට යනවානේ. එහෙම නැතුව මේ විග්‍රහය ආත්ම වශයෙන් දකින්න කෝණේදී මොකද වෙලා තියෙන්නේ? නිවිට්ඨං නාම රූපස්මි. නාම රූපෙට රිංගගෙන ඇතුළේ ඉන්නේ. ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ ඇත්තයි කියලා හංගිනවා. දැන් අර සොකියත්වය කියන කාරණාවේ අර ඇතුළේ ලැබෙන කාරණාවේ රිංග ගැනීම. මේ ඇත්තයි කියලා හංගිනවා. කියන්නේ බොරුනේ. ඇත්තයි කියලා හංගිනවා. ආත්ම වශයෙන් ගත්ත නිසා. හැබැයි අනාත්ම වශයෙන් යෙදුණා මුසාවක්. යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. දැන් මේ මොකද්ද පෙන්වන්නේ? කාටද? මුසාව හැටියට ගත්ත ඇයන්ට, ගත්ත ඇත්තන්ට. මඤ්ඤණාව අඤ්ඤතාවයකට යන. ඇයි මුසාවකනේ රිංගගෙන ඉන්නේ? මුසාවක්
ඉඳන් සත්‍යන්ති මඤ්ඤති මේ ඇත්තයි කියලා හංගිනවා. ඉතින් මේ හංගින එක අඤ්ඤතාවයකට යනවා. ඒ මුසාවක් ඉදි කොහමද මේ පවත්න්නේ? මුසාවකගේ සත්‍යයි කියන්නේ. එහෙනම් නාම රූපය කියන කාරණාව පැහැදිලි කරනකොට නාම රූපයටනේ මුසාව කියන්නේ. නාම රූපයටනේ මුසාව වෙන්නේ. මුසා බව පැහැදිලි කරන්නේ ප්‍රත්‍යස්මතු කරන්නේ. විඥාන පත්‍යේ නාම රූප. ඊතර වීමක් නිස්මතු වෙන්නේ. අනත්ත් බව දැක්ම අත්තමානි බව ඉක්මෝල ඉදං සත්‍යන්ති කියලා නොයදීම අන්න බලන්න අර සත්‍ය ගවේෂි නැති කෙනාගේ ලක්ෂණය මේ සත්‍ය අනුක බොරුයි. ඉදං සත්‍යන්ති බව නොයදීම අනාත්ම බව යෙදීම දර්ශනය නැත්තම් අනාත්ම බව දර්ශනය කියන අනාත්ම කියන ස්වභාවය නාම රූපයට මුසානේ ඉතින් රිංග ගන්නවා කියන එකක් එදෙන්නේ නැහැ. අත්තුනොත් රිංග ගැනීම කියන එක දෙන්නේ. අනත්තුනොත් රිංග ගැනීම කියන එක දෙන්නේ නැහැ. මුසා. නිබ්බාන යමෝස ධම්මේ. මුසා. දැන් මඤ්ඤණාව යෙදෙනවද? අඤ්ඤතාවයට යන්නේ? අඤ්ඤතාවයට යන මඤ්ඤණාව යෙදෙනවද? මඤ්ඤණාව යෙදෙන්නේ අත්ත බවත් එක්කනේ. මඤ්ඤණාව යෙදෙන්නේ නේ අඤ්ඤතාවයට යන්නේ. ඉක්මෙන්නේ නැද්ද? ඉක්මෙනවා. ප්‍රතිපදාව ඉක්මවීම. අන්න නාම රූපය කියන කාරණාව ඇත්තටම මේ හරිම ලස්සන ගාථාවක්. ඒ ද්වේතනපසන සූත්‍රයේ ඒ කරුණ. ඒකත් එක්ක අපට මේ නාම රූපය කියන කාරණාව ගැන හොයන්න ලොකු පැත්තක් ඉවර කරගන්න පුළුවන්. ත්‍රිවන් සරණයි. බොහොම පිං සායන. ත්‍රිවන් සරණයි. හොඳයි එහෙනම් අවසන් කරමු. වෙලාව ගියා. තව මං හිතන්නේ මේක සම්බන්ධයෙන් කතා කළ යුතු කරුණු තියෙනවා නම් මොකද අපි දැන් නාම රූපය පිළිබඳව කරුණු සාකච්ඡා තුනකින් කතා කරා. මේක සම්බන්ධයෙන් කතා කරන කරුණු මොන හරි තියෙනවා නම් දැනුවත් කරන්න. තව හිතන්න ඕන කරුණු. එතකොට අපිට තව සාකච්ඡාවක් වුණත් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. හොඳයි එහෙනම් අදත් අපි මම හිතන්නේ ගොඩක් ගැඹුරු කරුණු ගොඩක් කතා කරන්නට යෙදුණා. ඉතින් මේ තුලින් අපට ඇත්තටම මේ අපි අර නිතරම කියනා වගේ වචනයකට සීමා නොවි තථාගතයන් වහන්සේගේ තියෙන අසාමාන්‍ය අද්විතීය ආශ්චර්ය වචනයක ලේබල් කිරීම ඉක්මවන අසාමාන්‍ය ආශ්චර්ය අద్భుත බව ඉස්මතු වෙනවා. ඉතින් ඒ අසාමාන්‍ය ආශ්චර්ය අద్భుත බව ප්‍රකට වෙන අනන්ත වූ මනින්ද නොහැකි ඒ ගුණය තමයි බුදුරන් වහන්සේගේ තියෙන එක සත්‍යයි. ඒ බුදුරන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේ තුල ඒ අනන්ත වූ ගුණය ඉස්මතු වෙනවා. ඒක සත්‍යයි. ධර්මයේ අනුධර්ම ප්‍රතිපදාවට යොමු වෙච්ච ඒ ශ්‍රාවකයන්ගේ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. මමත් මේ වචනේ ධර්මයේ ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ තාගත ධර්මයේම ඉස්මතු කරන්න ඕන කියන අදහසින් එයත් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍ය අනුභවයෙන් ඒ වගේම අපි රස කරගන්න පුණ්‍ය අනුභව බලයන්ගෙන් මේ අනුභවي මේ ලෝකයට ශ්‍රී ලංකා දීපයට උදා වෙ තිබෙන මේ කොරෝනා වසංගත බිය දුර වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්‍රිවන් සරණයි.